තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්නට තෙවරක් নমස්කාර පාඨය කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสมันตาจักขวาเลสุอัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักกะมุขขดังธัมมัสสวนกาโลอายังภดันตาธัมมัสสวนกาโลอายังภดันตาธัมมัสสวนกาโลอายังภดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะดัสสนกามโสีลวตังสัทธัมมังโสตุมิจฉติวิเนยมัจเฉรมลังสเวสัทโธติวุจจติติश्रद्धा बुद्धि संपन्न वासनावंत कारुणिक दयामणिके මෑණියන් ප්‍රමුඛ කරගත්ත පින්වතුනි අද සන්ධ්‍යා කාලයේ ඔබ මේ සූදානම් වන්නේ දැනට වසරකට පමණ පෙර මිය පරලොව ගිය ඩිංගිරි මණිකේ උපාසිකා මෑණියන්ට පින් අනුමෝදන් කරමින් ඒ වගේම වසර 13කට පමණ පෙර මිය පරලොව ගිය කිරිබණ්ඩා උපාසක මහත්මාණන්ට ඒ වගේම වසර 11කට පමණ පෙර මිය ගිය WM වීරකෝන් උපාසක මහත්මාණන්ට
ඒ වගේම වසර 4කට පමණ පෙර මිය ගිය තරුෂි දිනායා දියණියට වසර 4කට ඉහතදී මිය ගිය WM රත්නායක උපාසක මහත්මාණන්ට පින් අනුමෝදන් කරමින් ඒ ඥාතිවරුන්ගේ පරලෝකගත ජීවිතයට සුභ සිද්ධිය ප්‍රාර්ථනා කිරීමටත් ඒ වගේම දැනට 70 වන වසර උපන්දිනය සමරන දයාමෙනිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීමටත් කියන මූලික බලාපොරොත්තු මූලික අරමුණු සිත් තුළ තැන්පත් කරගෙන ඒ වෙනුවෙන් ධර්ම දේශනයක් දේශනා කරවගෙන ධර්ම ශ්‍රවණය කරලා පින් කුසල් එකතු කර ගන්නට ධර්මානිසංස එකතු කර ගන්නට ඔබ කල්පනා කරගත්තේ. ඒ වෙනුවෙන් තමයි මේ සන්ධ්‍යා කාලයේ ඔබේ නිවාසස්ථානයේට ඔබ හැම කෙනෙක්ම එකතු වෙලා සම්බන්ධ වෙලා දැන් සූදානම් වෙන්නේ. පින්වතුනි, ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකයේ ඕනෑම කෙනෙකුට පොදු වෙච්ච දෙයක්. ආගමකට සීමා නොවන, ජාතියකට, භාෂාවකට, සංස්කෘතියකට සීමාවක් නැති, ලෝකේ ඕනෑම කෙනෙකුට අදහන්න පුළුවන්, ලෝකේ ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන් දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා අපි හඳුන්වන්නේ. මේ ධර්මය බුදුරජාණන් වහන්සේට පමණක් පොදු වූ ධර්මයකුත් නෙවෙයි. ධර්මය කියන වචනයට ඇතුළත් වෙනවා කොටස් දෙකක්. කොටස් දෙකක් තියෙනවා. ඒ මොනවාද? හොඳ නරක කියලා කොටස් දෙකක් තියෙනවා ධර්මය තුල. හොඳ නරක කියන කොටස් දෙක බුදුදහමට විතරක් ආවේනික වෙන දෙයක් නෙවෙයි. ඒකයි මම කිව්වේ බුදුදහම ජාතියකට, ආගමකට, භාෂාවකට සීමා වෙන්නේ නැහැ කියලා. හොඳ නරක දෙක ලෝකයේ ජීවත් වන සතා සිව්පාවටත්, ඒ වගේම මිනිසාටත්, ඒ වගේම අමනුෂ්‍ය කොට්ටාශයන්ටත් මේ ඕනෑම කෙනෙකුට බලපාන දෙයක්. හොඳ සහ නරක. මේ දෙකටම පාවිච්චි කරන වචනය තමයි ධර්මය කියන්නේ. අපි ධර්මය කියලා භාවිතාවේ යෙදෙන්නේ මේ දෙකෙන් හොඳ කියන කොටස විතරක් අරගෙන. අපි කියන එකට සද්ධර්මය කියලා. හොඳ දේවල්. අධර්මය කියලා කියනවා නරක දේවල්. එතකොට මේ හොඳ නරක දේවල් ඉගෙන ගැනීම සඳහා තමයි ධර්ම දේශනයන් දේශනා කරන්නේ, ධර්ම ශ්‍රවණය කරන්නේ. එතකොට ධර්ම ශ්‍රවණය කරන්න ඉඳගත් ඔබ සුණාත හොඳට ධර්ම දේශනාව අහන්න ඕනේ. හොඳට අහනවා කියන්නේ කය වචන සංවර කරලා කයින් කරන අනෙකුත් කටයුතු සියල්ල නවත්තලා දාලා වචනයෙන් නිහඬ වෙලා ධර්ම දේශනාව අහන්න ඕනේ. ඒ විතරක් මදි, සිත මේ වෙනුවෙන් යොමු කරලා ධර්ම දේශනාව අහන්නත් ඕනේ. අන්න ඒ විදිහට ධර්ම දේශනාවක් අහන එකට සුණාත කියලා කියනවා, නැත්නම් අහනවා කියලා කියනවා. අපේ ජනවහරේ තියෙනවා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධිය නැසිය යුතුයි කියලා කියමනවා. අන්න ඒ විදිහට තමයි අපි ධර්ම දේශනාවත් අහන්න ඕනේ. කියන්නා කෙසේ කීවත් අහන ඔබ සිහි බුද්ධියෙන් බණ අහන්න ඕනේ. සුණාත ධාරේත, ඇහුවා විතරක් මදි. ධර්මය කියන එක තියෙන්නේ දරන්න. දරනවා කියන්නේ මතක තියාගන්නවා කියන එක. අහන දේ අපේ මතකයේ රැඳෙන්න ඕනේ. නැතුව අහලා නැගිටිනකොට අමතක කරලා දානවනම්, අද අහලා හෙට අමතක කරලා දානවනම් බණ අහලා වැඩකුත් නැහැ, බණ කියලා වැඩකුත් නැහැ. බණ අහන ඔබට ධර්ම දේශනාවකින් පින් කුසල් ලැබෙන්න නම් බණ අහන්නත් වෙනවා, අහන දේ මතක තියාගන්නත් වෙනවා. චරාත ධම්මේ, අහලත් මදි, මතක තියාගෙනත් මදි, පින් සිද්ධ වෙන්නේ නැහැ. පින් සිද්ධ වෙන්න නම් චරාත ධම්මේ, අහපු දේ අනුගමනය කරන්නත් වෙනවා. හොඳට අහන්න ඕනි, අහන දේ මතක තියාගන්න ඕන, මතක තියාගන්න දේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒතර බණ අහන්න ඉඳගත් ඔබ අරමුණකින් බණ අහන්න ඕනේ. අරමුණ තමයි අද දවස තුල මේ ධර්ම දේශනාවෙන් මම මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා, මගේ ජීවිතය හදා ගන්නවා, ඒ වෙනුවෙන් තමයි මම බණ අහන්නේ කියන සංකල්පය, අරමුණ ඇතිව බණ අහන්න ඕනි. එහෙම අහනවා නම් අන්න එතකොට තමයි හරියට බණ ඇහුවා වෙන්නේ. මේ කරුණ මතක් කළේ ධර්ම දේශනාවට පෙර.
එහෙනම් බණ අහන්න විදිහොන් දැන් ඔබ දන්නවා. බණ අහන්න ඕන විදිහක් දැන් ඔබ දන්නවා. දැන් එහෙනම් ඔබ බණ අහන්න ඕනේ. අද ධර්ම දේශනාවට මම මාතෘකා කරගත්තේ දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්ඡේර මලං සවේ සද්ධෝති උච්චති කියන ගාථාව. ඔය ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්තය නැත්තම් උපාසකයා කියන්නේ උපාසිකාව කියන්නේ කවුද කියලා විස්තර කරන තැන. අපි ආවට ගියාට උපාසක කියන වචනේ පාවිච්චි කරන හැම කෙනෙක්ටම. හැබැයි උපාසක තත්වයට සුදුසුකම් ලබන්න හැම කෙනෙක්ටම බෑ. අපි බෞද්ධ කියන වචනේ නිතර පාවිච්චි කරනවා. හැබැයි ඔය වචනේ පාවිච්චි කරාට බෞද්ධ වෙන්න හැමෝටම බෑ. වචනේ පාවිච්චි කරන්න පුළුවන්. උපාසක කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි වචනේ පාවිච්චි කරාට සැබෑවට මේ தත්ත්වයටපත් වෙන්න හැම කෙනෙක්ටම පුළුවන් කමක් නැහැ. සැබෑවට මේ தත්ත්වයටපත් වෙන්න නම් අපි මොනවද කරන්න ඕනේ? බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? මුලින්ම බලමු අපි ඒක. උපාසක වෙන්න කලින් බෞද්ධයෙක් වෙන්න වෙනවා. නැතුව උපාසක වෙන්න බෑ. බෞද්ධයා කියන්නේ කාටද? බෞද්ධ කියන වචනේ තේරුම තමයි අවබෝධයෙන් යුක්තයි කියන එක. අවබෝධයෙන් යුක්තයි. මොනවා ගැනද? අර මං කලින් කියපු හොඳ නරක දෙක ගැන අවබෝධයෙන් යුක්ත කෙනා. තව විදිහකින් කිව්වොත්, ගැඹුරු වචනයක් දාලා කිව්වොත් සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා. මොකද්ද මේ සම්මා දිට්ඨි කියන්නේ? සම්මා දිට්ඨි ඔය වචනේ නිතර පාවිච්චි කරනවා. දහම් පාසල එකේ ඉඳන් උගන්වනවා. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීමලු. යහපත්ව දකින්නේ කොහොමද? ඇස් පේනවන හොඳට දකින්න පුළුවන්. ඒකද? ඇස් දෙකෙන් දකින දැක්මද? හරියට ඇස් දෙකෙන් බලන එකද යහපත් දැක්ම කියන්නේ? නෑ. ඇස් දෙකෙන් දකින හැමදේම ඇත්ත වෙන්නේ නෑ. කනට ඇහෙන හැමදේම ඇත්ත වෙන්නෙත් නෑ. දැනෙන හැමදේම ඇත්ත වෙන්නෙත් නෑ. සමහර වෙලාවට ඔය බොරු වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට එහෙනම් හරි දැක්මක් ඇස් දෙකෙන් දකින්න පුළුවන්ද? බෑ. මොකද මේ දකින්න දේ ඒ වෙලාවට හොඳ වෙනවා, තව වෙලාවක ඒක නරක වෙනවා. එහෙනම් හරියට දැකලා නෑ. යහපත්ව දකින්නවා කියන්නේ, හරියට දකින්නවා කියන්නේ ඒ ගැන අවබෝධයෙන් දකින්නවා කියන එක. ඇස් දෙකෙන් නෙවෙයි, හිතලා අවබෝධයෙන් දකින්න එකට. තේරුම් ගන්න එකට. ඇස් දෙකෙන් දකින්න දේ තේරුම් ගන්න එක සම්මා දිට්ඨිය. දකින්න එක නෙවෙයි, දකින්න එක තේරුම් ගන්න එක. දකින්න හැම කෙනෙක්ටම පුළුවන් ඇස් පේන. හැබැයි දකින්න හැම දෙයක්ම තේරුම් ගන්න හැම කෙනෙක්ටම බෑ. එක්කෙනෙක් තේරුම් ගන්නේ වැරදි විදිහට, තව කෙනෙක් තේරුම් ගන්නේ හරි විදිහට. උදාහරණය, අපේ ඉලක්කමක් තියෙනවා 6 ඉලක්කම. 6 ඉලක්කම දෙපැත්තකින් බැලුවොත් ඉලක්කම් දෙකක් පේනවා. එක පැත්තකින් 9 ඉලක්කම් පේනවා, තව පැත්තකින් 6 ඉලක්කම් පේනවා. ඒකට කෙනෙක් කියනවා ඒක 6 කියලා, තව කෙනෙක් ඇඟිල්ල දික් කරලා කියනවා නෑ ඒක 9 කියලා. කවුද හරි? 9 කියන කෙනාද හරි? 6 කියන කෙනාද හරි? ප්‍රශ්නයක් තියෙනවා. අන්න බලන්න, නිවැරදි දැක්මක් ඇස් දෙකෙන් දකින්න බෑ. උඩින් බලන කෙනාට 9, යටින් බලන කෙනාට 6. එහෙනම් කෝකද හරි කියන එක අපි හිතා ගන්න වෙනවා. තේරුම් ගන්න වෙනවා. අපි තේරුම් ගන්න ඕන දේ තමයි ඒක 6 විදිහටත් පේනවා, 9 විදිහටත් පේනවා. දකින්න කෙනාට අනුව තමයි ඉලක්කම තීරණය වෙන්නේ. අපි තේරුම් ගන්න ඕන ඕක. අන්න ඒ විදිහට තේරුම් ගන්න එකට තමයි කියන්නේ සම්මා දිට්ඨි කියලා. නැතුව එක පැත්තකට බහැලා 6 කියනවා නම් එතන සම්මා දිට්ඨියක් නැහැ. අනිත් පැත්තට ගිහිල්ලා 9 කියනවා නම් එතන සම්මා දිට්ඨියකුත් නැහැ. මැද ඉඳගෙන අපි දකින්න ඕන එයාට පේනවා 9 විදිහට, මෙයාට පේනවා 6 විදිහට කියලා. දෙකම දකින්න ඕනේ. අන්න ඒකට කියනවා සම්මා දිට්ඨි. බුදුහාමුදුරුවෝ කියනවානේ ධම්සක් වේතුන් සූත්‍රයේදී ද්වේමේ භික්ඛවේ යන්තා පබ්බජිතේන නසේවිතබ්බා. කොටස් දෙකක් තියෙනවා, ජීවිතේට එකතු කරගන්න එපා කිව්වා. කොටස් දෙකක් තියෙනවා කිව්වා. උඩින් එකක් තියෙනවා, යටින් එකක් තියෙනවා. අත්තකිලමතාන යෝගී කියලා එකක් යටින් තියෙනවා. කාමසුකල්ලිකාන යෝගය කියලා එකක් උඩින් තියෙනවා. දෙපැත්තේ දෙකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා
මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී කියලා. ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා. ධම්සක් ප්‍රවතුම් සූත්‍ර දේශනාවේ. මොකද කියන්නේ මජ්ක්‍ධිමා පටිපදා. උඩ බලන්නත් එපා යට බලන්නත් එපා කෙලින් බලන්න කිව්වා. මැද ඉඳගෙන බලන්න කිව්වා. මම ඔය කිව්වෙත් ඒකයි. 6 දකින්නත් එපා 9 දකින්නත් එපා මැද ඉඳලා දෙකම දකින්න පුළුවන්. දෙකම දකිනවා නම් ඒකට කියනවා සම්මා දිට්ඨි මධ්‍යම ප්‍රතිපදාව කියලා. ඒකට අපි සම්මා දිට්ඨිය කියලා අපි හිතාගෙන ඉන්නේ ඇස් දෙකට පේන හැමදේම හරි කියලා. නමුත් ඒක වැරදි. ඇයි එහෙම වෙන්නේ? බෞද්ධ මම කතා කරන්නේ බෞද්ධයා ගැන. ඒතර බෞද්ධ කියන කෙනා හරියට දකින කෙනෙක්. හරියට දකින කෙනා කියන්නේ බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍ර දේශනාවේ දක්වනවා සම්ප්‍රදායෙන් එන දේවල් පිළිගන්න කියලා දෙපා කියලාද? එපා කියලා. සම්ප්‍රදායෙන් එන දේවල් පිළිගන්න එපා කියනවා. අපි පිළිගන්නවද නැද්ද? සම්ප්‍රදායෙන් එන දේවල් අපි පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ අපි පිළිගන්නවා. එහෙනම් බෞද්ධයා කියන එකට ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙනව නේද? හරිද වැරදිද කියලා ප්‍රශ්නාර්ථයක් වැටෙනව නේද? ඒ බුදුහාමුදුරුවෝ කියනවා නම් සම්ප්‍රදායෙන් එන දේ විතරක් පිළිගන්න එපා. ඒක බොරු වෙන්න පුළුවන්. ඒක වැරදි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අපි පිළිගන්නවා සම්ප්‍රදාය එහෙමයි චාරිත්‍රය එහෙමයි කියලා. ඒක පිළි අරගෙන කවුරු කොහොම කිව්වත් අපි ඒක අතාරින්නේ නැහැ. අපි ඒක අතාරින්නේ නැහැ. සමාජෙ මම දකින්න ඔබට දකින්න තියෙන ඔබේ ජීවිතයේ ඇති සමහරලාවට මෙහෙම දේවල්. මොනවද? චාරිත්‍රයක් තියෙනවා හරිද වැරදිද වැඩක් නැහැ. චාරිත්‍රෙහිඳ පිළිගන්නවා. සම්ප්‍රදායෙන් දේවල් එනවා හරිද වැරදිද වැඩක් නැහැ. ඒක සම්ප්‍රදායක්. ඒ හින්දා අනුගමනය කරනවා පිළිගන්නවා වැඩ කරනවා. අන්න එහෙනම් බෞද්ධ කියන වචනේට ප්‍රශ්නාර්ථයක් දාගත්තා. ඔන්න ප්‍රශ්නාර්ථ එකයි. මම කියන්නේ ඔබේ බෞද්ධකම ප්‍රශ්නෙට නගන්න අද. කලින් ඒව හිතන්න එපා. දැන් ප්‍රශ්නාර්ථයක් දාගන්න. මම බෞද්ධද? ඇයි? මම සම්ප්‍රදායෙන් එන දේවල් පිළිගන්නවා. එහෙනම් මම බෞද්ධද? ප්‍රශ්නාර්ථයක් දාගන්න. එකයි. බුදුහාමුදුරුවෝ මතක් කරනවා පොතපතේ තිබ්බට පිළිගන්න එපා. දෙවැනි එක. පොතපතේ තිබ්බට පිළිගන්න යන්න හදිස්සි වෙන්න එපා. මොකද ඒකත් බොරු වෙන්න පුළුවන්කම තියෙනවා. පොතට වැරදෙන්නත් පුළුවන්. මුද්‍රණ දෝෂ එන්න පුළුවන් නේ. එහෙම වෙන්න පුළුවන්. නැත්තම් කාගේ හරි කෙනෙක්ගේ තනි මතයක් ලියන්නත් පුළුවන් නේ පොතක. පුළුවන් මට පුළුවන් මගේ අදහස ලියන්න පොතක. තව කෙනෙක්ට පුළුවන් තව අදහසක් ලියන්න. ඒ විදිහට පොතපතේ එන දේවල් වෙනස් වෙන්න පුළුවන්. අන්න පොතපතේ තියෙන දේ විතරක් පිළිගන්න එපා කිව්වා. අපි පිළිගන්නවද නැද්ද? පොතක තිබ්බොත් මස් කන්න එපා කියලා උදාහරණයක් මම ගත්තේ. මස් කන්න හොඳ නැහැ. තව පොතක තියෙනවා මදුරුව මරුවට කමක් නැහැ. ලොකු සත්තු මරන්න එපා කියලා. එහෙනම් කම නැහැ. පොඩි සත්තු මරුවට කමක් නැහැ. පොතේනේ තියෙන්නේ. අපි පිළිගන්නවා ඒක එහෙම තමයි කියලා. එහෙනම් එතනත් ප්‍රශ්නාර්ථයක් වැටෙනවා. ඔන්න ප්‍රශ්නාර්ථ දෙකයි. තනි තනියෙන් හිතන්න මේ ප්‍රශ්නාර්ථ ගාන තමන්ගේ බෞද්ධකමට කීයක් වැටෙනවද කියලා. මම අහන්නේ හදලා බලන්න. දැන් දෙකයි ඔන්න. තුන්වෙනි එක. ආගමේ නායකයෙක් කිව්වට පිළිගන්න එපා. කියන මම කිව්වත් පිළිගන්න බෑ. මහානායක හඳුරු කිව්වත් පිළිගන්න බෑ. ආගමික නායකයෙක් කිව්වට පිළිගන්න එපා. අපි පිළිගන්නවද නැද්ද? පිළිගන්නව නේද? පිළිගන්නවා. එහෙනම් ප්‍රශ්නාර්ථයක් වැටෙනව නේද? මොකටද? බෞද්ධකමට. උපාසක වෙන්න නම් බෞද්ධ වෙන්න ඕනේ. එහෙනම් බෞද්ධ කියන එකට ප්‍රශ්නාර්ථයක් වැටෙනවා නම් අනිවාර්යෙන් උපාසක කියන වචනයටත් ප්‍රශ්නාර්ථයක් වැටෙනවා. තියෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා. මම බෞද්ධද නැද්ද කියලා ප්‍රශ්නයක් එනවා. ආගමික නායකයෙක් කිව්වට පිළිගන්න එපාලු. 3යි. තව තියෙනවා. අම්මා තාත්තා කිව්වට පිළිගන්න එපා. ඇයි? යාළට බොරු කියන්න පුළුවන්. ඔය සමාජයේ තියෙන්නේ පොඩි ළමයින්ට සමහර ගෙවල් වලින් උගන්වනවා. එහා ගෙදරත් එක්ක අපි තරහයි. එහෙන් කන්න එපා. එහෙන් දෙන කිසි දෙයක් බොන්න එපා. කතා කරන්න එපා. ඔය ගැන්නීම හරිද?
වැරදිද? නැද්ද සමාජීව? ගමේ නැද්ද? තියෙනවා. තියෙනවා. අල්ලපු ගෙදරට තරහයි නම් අම්මලා තාත්තලා උගන්වනවා. පොඩි ළමයට උගන්වනවා. එහා පැත්තට අපි තරහයි. කතා කරන්න බෑ. දින දෙකක් කන්න බොන්න බෑ. සම්බන්ධකම් බෑ. අන්න බුදුහාමුදුරු කිව්වේ ඇත්තද බොරුද? ඇත්ත. අම්මට තාත්තට බොරු උගන්වන්න පුළුවන්. එහෙනම් ඒ දෙන්නා කිව්වා කියලා පිළිගන්න හදිස්සි වෙන්න එපා. මොන තව ප්‍රශ්නාර්ථයක් වැටෙනවා. අපි පිළිගන්නවා නම් අපේ බෞද්ධකමට ප්‍රශ්නයක් තියෙනවා. ඔච්චරද? නෑ තව තියෙනවා. බෞද්ධකමට ප්‍රශ්න වැටෙන තැන් මේ කියන්නේ තව තියෙනවා. ඔය එක ප්‍රශ්නාර්ථයක් හරි තියෙනවා නම් බෞද්ධ නෙවෙයි. සම්මා දිට්ඨි නෑ. ආය මොනවද තියෙන්නේ? සමාජයේ පිළිගන්න මත තියෙනවා. සමාජ මිනිස්සු පිළිගත්ත මත තියෙනවා. ඒ පිළිගත්ත මත පිළිගන්න එපාලු. සමාජය කියන දේවල් පිළිගන්න එපාලු. ඇයි? කටකතාවල බොරු වෙන්න පුළුවන්. කටකතාවක් හැම වෙලාවෙම ඇත්ත වෙන්නේ නෑ. කතාවක් තියෙනවානේ. කපුටෙක් කෑ ගහනකොට මිනිහෙක් වමාරනවා, වමන යනවා. අන්තිමේට කටකතාව ගිහිල්ලා අන්තිමේට කියනවා මිනිස්සයා කපුටෙක් වමාරුවා කියලා. උනේ වෙනම දෙයක්. අන්තිමේට උත්තරේ ඉන්නේ මිනිස්සයා තමයි කපුටෙක් වමාරලා තියෙන්නේ. ඒ කටකතාව වෙනස් වෙනවා. මගෙන් තව කෙනෙකුට යනකොට වෙනස් වෙනවා. එයාගෙන් තව කෙනෙක්ට යනකොට විවිධ 10 දෙනෙක්ට යනකොට මුලින් කියපු එක නෙවෙයි තියෙන්නේ අලුත්ම එකක් තියෙන්නේ. අන්න බුදුහාමුදුරු කියනවා සමාජය කියන දේවල් පිළිගන්න හදිසි වෙන්න එපා. එහෙම පිළිගන්නවා නම් අන්න බෞද්ධකමට ප්‍රශ්නාර්ථයක් වැටෙනවා. ඔච්චරද? නෑ. ඔය විදිහට කරුණු 10ක් තියෙනවා. අවස්ථා 10ක් තියෙනවා. මම ඔය ගත්තේ ඒ 10න් අපි නිතර පාවිච්චි කරන නිතර කරන වැරදි පහ මම ඔය තෝරලා ගත්තේ. තව තියෙනවා යාළුවෝ කිව්වට පිළිගන්න එපා කියනවා. සමාජෙ පිළිගත්ත මිනිස්සු ඉන්නවනේ. උගත් බුද්ධිමත් කියලා එයාලා කිව්වට පිළිගන්න එපා කියනවා. ඒකට අපි ඔක්කොම කරන අය. ඒකල අපි හිතාගෙන ඉන්නවා අපි කවුරු කියලාද? බෞද්ධයි කියලා. හරිද එහෙනම්? වැරදි නේද? වැරදි. සම්මා දිට්ඨිය කියන්නේ තමන් හරියට දකිනවා කියන එක. අනිත් අය කියන එකක් වැඩක් නෑ අපිට. තමන් හරියට දකිනවා. වෙන කෙනෙක්ට දකින්න බෑ. බුදුහාමුදුරුගේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී. චක්කුකරණේ කියන්නේ එදාට හැපේනවා කියලා. එදාට හැපේනවා කියන්නේ අපේ සාමාන්‍යස් දෙක නෙවෙයි. මනස විවෘත වෙන්නේ එදාට. කවදටද? තමන් හරියට දකින්න පුරුදු වෙච්ච දවසට. අනිත් අය කියන ඒවා මතක කරලා තමන් හරියට දකින්න පටන් ගත්ත දවසටලු ඇස් පේන්නේ අපේ. එතකන් ඇස් පේන්නේ නැල්ලු. වැහිලලු තියෙන්නේ. අපි ඔකට කියනවා මෝහය කියලා. ඇස් වැහිලා තියෙනවා. මොකෙන්ද වැහිලා තියෙන්නේ? මෝඩකමින්. මෝඩකමින් වැහිලා තියෙනවා. හොඳම උදාහරණයක් ගමු අපි. මිත්‍යා දෘෂ්ටි අපි ළඟ තියෙනවා කියන්නේ හොඳම උදාහරණයක් තෝරලා ගමු. මම කියන්නේ උපාසක වෙන විදිහ. හිතන්න තමන් උපාසකද නැද්ද කියලා. මේ කියන දේවල් එක්ක තමන් ගැන හිතන්න. අනිත් අය වැඩක් නැහැ අපිට. තමන් ගැන හිතන්න. තමන් උපාසකද නැද්ද? මම බෞද්ධද නැද්ද? ඒක හිතන්නයි මේ දෙන්නේ. කරුණ. ඒකට දහම තියෙනවනේ අපේ. බුදු දහම. බුදු දහම මොකටද තියෙන්නේ? බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මොකටද? දිව්‍ය ලෝක යන්නද? අපාය යන්නද? මිනිස් වෙලා ඉපදෙන්නද? සැප විඳින්නද? දුක විඳින්නද? මොකටද? ඔය එකටවත් නෙවෙයි. එහෙනම් පාර පෙන්නන්න. සැප විඳින්න බණ කිව්වෙත් නැහැ. දුක විඳින්න බණ කිව්වෙත් නැහැ. දිව්‍ය ලෝක යන්න බණ කිව්වෙත් නැහැ. අපාය යන්න බණ කිව්වෙත් නැහැ. මේ එකටවත් බණ කියලා නැහැ. බුදුහාමුදුරු බණ කිව්වේ පාර පෙන්නන්න. මොන පාරද? තුම්මේ හිකිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා කියනවා. අන්න තියෙන පාර මම පෙන්නන්නම්. තුම්මේ හිකිච්ඡං ආතප්පං. කැමති අයට යන්න පුළුවන් කිව්වා. යන්න කිව්වේ නෑ. කැමති අයට යන්න පුළුවන්. යන්න කිව්වේ නෑ. යනවා නම් යන්න පුළුවන්. නොයනවා නම් නොයා ඉන්නත් පුළුවන්. බුදුහාමුදුරු තුම්මන් හන්දියකට එක්කගෙන ගිහිල්ලා හරි පාර පෙන්නනවා. අන්න හරි පාර කියලා. හැබැයි යන්න කියන්නේ
නෑ. අක්ඛාතාවරෝ තථාගතෝ පාර පෙන්නන කෙනාට කියනවා කවුරු කියලාද? බුදුහාමුදුරුවෝ කියලා. පාර පෙන්නනවා. අපිට පාර පෙන්නලා තියෙනවා. දහම තියෙන්නේ පාර දකින්න මිසක් නිවන් දකින්න නෙවෙයි. අපි වැරදිවට තේරුම් ගත්තා. පාර දකින්න තියෙන්නේ. පාරේ යන කෙනා නිවන් දකිනවා. මේක දෙකක්. දෙකක් කියන්නේ දහම තියෙන්නේ නිවන් දකින්න නෙවෙයි. දහම තියෙන්නේ පාර පෙන්නන්න. සිතියම තමයි දහමේ තියෙන්නේ. ඒකේ යන කෙනා නිවන් දකිනවා. එහෙම නැතුව ධර්මය තුලින් නිවන් දකින්න බෑ. කවුද කියන්නේ? බුදුහාමුදුරුවෝ කියන්නේ. කොහෙද කියන්නේ? මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සූත්‍රයක් අලගද්දූපම සූත්‍රය. ඔය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උදාහරණයක් ගේනවා, උපමාවක් ගේනවා. ධර්මය කියන එක ඔරුවක් වගේ කියලා. පාරුවක් වගේ. ඔරුව පැත්තේ පාරුවක් කියමු. පාරුවක් වගේ. ධර්මය කියන එක පාරුවක් වගේ. පාරුවෙන් පුළුවන් ද කන්දක් නගින්න? බෑ. කන්දක් නගින්න බෑ. ගෙයක් හදන්න බෑ. පාරුවෙන් කරන්න පුළුවන් මොකද්ද? ගඟකින් එතර වෙන එක විතරයි. බුදුහාමුදුරුවෝ කියනවා ධර්මය කියන්නේ පාරුවක්. එහෙනම් ධර්මයෙන් කරන්න පුළුවන් මොකද්ද? ගඟකින් එතර වෙන එක විතරයි. එතනින් එහාට එක්කගෙන යන්න බෑ. ඒකයි කිය පාර පෙන්නන්න පුළුවන්, යන එක නොයන එක තමන්ගේ වැඩක්. පාරුව දෙනව අතට පැදගෙන යනවා නම් යන එක ඇත්ත කියලා. ධර්මය කියන්නේ පාරුවක්. බුදුහාමුදුරුවෝ එතන මතක් කරනවා පාරුවට වැඳ වැඳ හිටියට ගඟෙන් එතර වෙන්න බෑ කියලා. එකක්. කරුණු කීපයක් තියෙනවා. එකක් ඔය කිව්වේ. පාරුවට වැඳ වැඳ හිටියට ගඟෙන් එතර වෙන්න බෑ. ඒ පළවෙනි කරුණ. පාරුව කරේ තියාගෙන ගියාට ගඟෙන් එතර වෙන්න බෑ. ගඟෙන් එතර වෙලා පාරුව ඔළුවේ තියාගෙන ගියාට නිදහසේ යන්න බෑ කියලා. ඇයි අර කොහෙවත් තියෙන පාරුවක් හරිය තියාගෙන යනවනේ. පාරුව තියෙන්නේ ගඟෙන් එතර වෙන්න විතරයි. ඉතින් පස්සේ කරේ තියාගෙන යන්න නෙවෙයි. වැඳ වැඳ ඉන්න නෙවෙයි. ඒක ඔළුවේ තියාගෙන පීනන්න නෙවෙයි. ඒක තියෙද්දි ගඟට පැනලා පීනන්න නෙවෙයි. පාරුව තියෙද්දි ගඟට පයින්න ඕනේ නැහනේ. පාරුව තියෙනවා. පැදගෙන යන්න පුළුවන්. හැබැයි දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද? පාරුව පදින්න. පදින්න දන්නේ නැත්නම් යන්නත් බෑ. මොනවද මේ කියන්නේ බුදුහාමුදුරුවෝ? මේ පාරුවක් උපමාවට අරගෙන මොකද්ද මේ කියන කතාව? අපි කරන වැරදි ටික මේ කියන්නේ. මොකද්ද? පාරුවට වැඳ වැඳ හිටියට ගඟෙන් එතර වෙන්න බෑ කිව්වා. එහෙනම් ධර්මයට වැඳ වැඳ හිටියට නිවන් යන්න පුළුවන් බෑ. ඒකයි මේ කිව්වේ. අපි නිවන් යන්න ධර්මයට වඳින්නේ නැද්ද? බුදුන් වැඳලා නිවන් යන්න ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? කරනවා. එහෙනම් ආයේ ප්‍රශ්නාර්ථයක් වැටුණා නේද? බෞද්ධ කියන වචනෙට ප්‍රශ්නාර්ථයක් වැටුණා නේද ආයේ පාරක්? ධර්මය තියෙන්නේ වඳින්න නෙවෙයි, අනුගමනය කරන්න. පාරුව තියෙන්නේ වඳින්න නෙවෙයි, පැදගෙන යන්න. අපි පදින්නේ නෑ, වඳිනවා. ත්‍රිපිටක පොතක් දැක්කොත් දන්න ගහලා වඳිනවා, අනුන්කුයකුත් ගහනවා, පහනකුත් තියෙනවා පාසකම්මලා. හැබැයි ওই පොතේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අද වෙනකන් දැකලා නෑ නේද? ත්‍රිපිටක පොත්වල ඔය වැන්දට දැකලා නෑ නේද? ඔය පොත් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. සමහරට මොකුත් නැති වුණොත් එහෙම. වැන්දේ මොකටද? පිට කවරටනේ. පිට කවරයක් දිහා බලලා ඇතුලේ තීරණය කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ පොත කියවන්න වෙනවා. ත්‍රිපිටකයට වැඳලා වැඩක් නෑ. ත්‍රිපිටකය කියවන්න වෙනවා. ත්‍රිපිටකයේ තියෙන්නේ දැනගන්න මිසක් වඳින්න නෙවෙයි. ඔකට වැන්දට නිවන් යන්නත් බෑ. දිවි ලෝක යන්නත් බෑ. මනුස්සය වල ඉපදින්නත් බෑ. සැප ලැබෙන්නේ නැහැ. මොකුත් ලැබෙන්නේ නැහැ. එකක් ලැබෙනවා. මොකද රැවටීම. ඒකට වචනයක් කියනවා මිත්‍යා දෘෂ්ටිය කියලා.
ඒකට කියන එකම වචනේ මිත්‍යා දෘෂ්ටිය. මොකටද? ධර්මයට වැඳ වැඳ ඉන්න එකට. වැඳට කමක් නැහැ. වැඳ වැඳ ඉන්න එපා. ඒකෙන් දෙයක් ගන්න. ධර්මයේ ගන්න ජීවිතේට. අපි ගන්නෙ නෑ වඳිනවා. ඒකයි මේ මෙච්චර ප්‍රශ්න බෞද්ධ සමාජයේ තියෙන ප්‍රශ්න තරම් වෙන කිසිම සමාජයක ප්‍රශ්න නැති වෙති. බලන්නකෝ උපාසකම්මලා නෙමෙයි අල්ලපු ඉතත් ගහගන්නේ. උපාසකම්මලා. පොයේ දවසේ උපාදූප කතා කරන්නේ උපාසකම්මලා නෙමෙයි වැඩිපුරම උපාසකම්මලා. බණ ගෙදරක නිදා ගන්න උපාසකම්මලා නෙවෙයිද? උපාසකම්මලා. ඒකෝ උපාසක කියන වචනේ නෑ නේද? ධර්මයේ ජීවිතේට එකතු වෙලා නැහැ. එකතු වෙන්නයි ඕනි. තව කියනවනම් කියන ගොඩාක් තියෙනවා ඒ වගේ අපි කරන වැරදි වැඩ. මිත්‍යා දෘෂ්ටි අපේ උපරිමයෙන් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනකන් අපි ඔය හිතන නිවනක් ලබන්න බෑ. මොකද පළවෙනි එකම සම්මා දිට්ඨිය කිව්වා. නිවන් යන පාරණ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඒකේ පළවෙනි එකම දැම්මා සම්මා දිට්ඨිය. ඒක නැත්තම් එතනින් එහා මගක් නැහැ. එතනින් එහාට යන්න බෑ. එතන හිර වෙනවා ගිහිල්ලා. එතනින් එහාට යන්න නම් මිත්‍යා දෘෂ්ටිය නැති කරන්නම වෙනවා. කොහොමද නැති කරන්නේ? කොහොමද නැති කරන්නේ? දැන් ඒක ප්‍රශ්නයක්. කොහොමද නැති කරන්නේ? පළවෙනි තැන ඔන්න බලන්න අපි වඳින එකක් මම ගන්න උදාහරණයට. හැමදාම බුදුන් වඳිනකොට වඳිනව නේද? ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති කියලා. ඕක තියෙන්නේ වඳින්න නෙවෙයි. ඔය තියෙන්නේ මිත්‍යා දෘෂ්ටි නැති කරන විදිය. කොයිද හැමදාම කිකි වැන්දට නැති උන්නේ නෑනේ. මම කිව්වේ ධර්මයේ තියෙන වඳින්න නෙවෙයි කියලා. මේ ස්වාක්ඛාතෝ ගාතාවම ඇති මිත්‍යා දෘෂ්ටිය නැති කරලම දාන්න. ඒකම ඇති. හැබැයි අපි හැමදාම කියන්නේත් ඕකමයි. වෙන්න ඕන දේ උනේ නැහැ. වඳිනකම් වෙන්නෙත් නැහැ. මොකද්ද කියන්නේ? ස්වාක්ඛාතෝ. වදන ගන්න ඕනේ මේකයි මම කියන්නේ. ස්වාක්ඛාතෝ. බුදුහාමුදුරුවෝ කියනවා මම හරියට කියලා තියෙන්නේ. මම හරියට කියලා තියෙනවා. ස්වාක්ඛාතෝ කියන එකේ තේරුම ඒකයි. හරියට කිව්වා. මුලත් හරියට තියෙනවා, මැදත් හරියට තියෙනවා, අගත් හරියට තියෙනවා. ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසాన කල්යාණං. මුලත් පිරිසිදුයි, මැදත් පිරිසිදුයි, අගත් පිරිසිදුයි. පැටලැවිලා නැහැ. බුදුහාමුදුරුවෝ කියපේක පටලලා නැහැ. හරියට තියෙනවා. පටල ගන්න කවුද? අපි. නූල් බෝලයක් නොදන්න කෙනෙක්ට දුන්නොත් දිගාරින්න පුළුවන්ද? සාමාන්‍ය නූල් බෝලයක් ලොකු නූල් බෝලයක් ගෙනත් දුන්නොත් පටල ගන්නවා. අනිවාර්යෙන් පටල ගන්නවා. ලොකු නූල් බෝලයක් දිගාරින්න දුන්නොත් එහෙම පටල ගන්නවා. හැම කෙනෙක්ට මේක ක්‍රමානුකූලව දිගාරින්න බෑ. අනිවාර්යෙන් පටල ගන්නවා. කලාතුරකින් කෙනෙක් ඕක පටල ගන්නේ නැතුව මොකක් හරි ක්‍රමයක් යොදලා ලියා ගන්නවා. ලියා ගන්නවා කියන්නේ දිග අර ගන්නවා. ධර්මයේ හරියට නූල් බෝලේ පිරිසුදුව උතලා තියෙන ලස්සනට රටාවකට. ඒ වගේ තමයි ධර්මයේ කියන එක හරියට පිරිසුදුව තියෙනවා. ලිහන කෙනා තමයි එක්ක පටලගන්නේ එක්ක හරියට ලියාගන්නේ. ස්වාක්ඛාතෝ හරියට තියෙනවා. හරියට කිව්වා. භගවතා ධම්මෝ බුදුහාමුදුරන්ගේ බණ. සම්දිට්ඨිකෝ ඔන්න සම්මා දිට්ඨිය ලබන විදිහ. සම්දිට්ඨිකෝ තමන් තුලින් තමන් දකින්න කිව්වා. මොකද්ද කිව්වේ? තමන් තුලින් තමන් දකින්න. අපි අනිත් අයගෙන් අපි දකිනවා. අනිත් අයගෙන් තමන් දකින්න හදනවා. තව කෙනෙක්ට සංසන්දනය කරලා, තව කෙනෙක් දිහා බලලා, ඇහෙන දෙයක් අහගෙන ඉඳලා ඕකෙන් තමයි තමන්ව දකින්නේ. මිනිස්සු. බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? තමන් තුලින් තමන් දකින්න. එළියෙන් නෙවෙයි. පිට මිනිස්සුන්ගෙන් නෙවෙයි. තමන්ගෙන් තමන් දකින්න. සම්දිට්ඨිකෝ. ඒ විතරක් නෙවෙයි. තමන් තුලින්
අනුන් දකින්න අනුන් තුලින් තමන් දකින්නත් එපා. අනුන් තුලින් අනුන් දකින්නත් එපා. තමන් තුලින් තමන් දකින්න තමන් තුලින් අනුන් දකින්න. පුළුවන් ද කරන්න ඕන? පුළුවන් නම් සෝවාන් වෙනවා. ඕක කරන්න පුළුවන් නම් සෝවාන් වෙනවා. ඇයි සක්කාය දිට්ඨි නැති කළොත් සෝවාන් වෙලා. කොහෙද තියෙන්නේ? රතන සූත්‍රයේදී අපි වඳිනවනේ ඒකටත් නේද? රතන සූත්‍රයේදී ඉන්නේ. සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදත්ති කිංචි. චතුහ පායේ හිච විප්පමුත්තෝ චචාබිටානානි අබබ්බෝ කාතෝ. ඉදම්ප සංගී රතනම් පණිතං කියනවා. ඔය තියෙන සෝවාන් වෙන විදියනේ. බෙන්ද රද වෙනකන් දන්නේ නැහැ නේද ඔබට? ඕක කියලා පිරිත් නූල ගැට ගහගත්ත රද වෙනකන් දන්නේ නැහැ නේද? ඒකයි මම කිව්වේ ධර්මය දැකලා නැහැ කියලා. කලින්ම කිව්වේ ඒකයි වඳිනවා විතරයි දකින්නේ නැහැ කියලා. මොකද්ද කියන්නේ? සහවස්ස දස්සන සම්පදාය හරියට තමන් තුලින් දකින්න පුරුදු වුණොත් මම අර කලින් කිව්වේ තමන් තුලින් තමන් දකින්න ඕන, තමන් තුලින් අනුන් දකින්න ඕන. හරියට දකින්න පුරුදු වුණොත් සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. හිතේ තියෙන වැරදි අදහස් තුනක් නැති වෙලා යනවා. වැරදි තුනක් නැති වෙනවා. තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. නැති කරනව නෙවෙයි නැති වෙනවා. ඉබේ නැති වෙනවා. හරියට දැක්කොත් මොනවද? සක්කාය දිට්ඨි. ලෝකේ දකින්න අපි මම අර කලින් අනුන් දකින්නවා. සක්කාය දිට්ඨි කියන්නේ ඒකයි. අපි තුලින් අපි දකින්නේ නැහැ. තමන් තුලින් අනුන් දකින්නේ නැහැ. අනුන් තුලින් තමන් දකිනවා. අනුන් තුලින් ලෝකයක් දකිනවා. ඒකට කියනවා සක්කාය දිට්ඨි කියලා. මොකද්ද? අනුන්ගෙන් තමන්ව දැකීම, අනුන්ගෙන් ලෝකයක් දැකීම. ඒ කියන්නේ තමන්ව දන්නේ නැහැ කියන එක. මේක ටිකක් ගැඹුරු වැඩි ඇති, තේරෙනව අඩුත් ඇති. හැබැයි හිතුවොත් තේරෙනවා. හිතන්න ඕනේ. අර කිව්වේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහිති කිව්වා. බුද්ධිමත්ව හිතුවොත් පච්චත්තං වේදිතබ්බෝ හරියට තේරෙනවා. අහලා විතරක් මදි, හිතන්න ඕනේ. විඤ්ඤූහිති කියක හොඳට හිතන්න ඕනේ. මේක හිතන්න ඕන දේවල් මේවා. හිතන්න තේරෙනවා. අහලා විතරක් මදි, හිතන්න ඕනේ. තමන් තුලින් තමන්ව දකින්නේ කොහොමද කියලා එකපාර තේරුම් ගන්න බෑ, හිතන්න ඕනේ. ඉතින් සිදුවත් කුමාරයාට බුදු වෙන්නත් අවුරුදු 6ක් ගියානේ. අවුරුදු 6ක් ගියා බුදු වෙන්න. එහෙනම් ඉතින් අපි ගැන හිතන්න කතාවක් නෑ නේ. අපිටත් ටිකක් කල් යන්න පුළුවන්. මේක දකින්න දවස දක්වා ඉන්න වෙනවා. හරියට දකින්න දවස දක්වා ඉන්න වෙනවා. එතකන් අපි ඔහේ යනවා. සිදුවත් කුමාරයා අවුරුදු 6ක් බැලුවා දැක්කේ නෑ. දැකපු දවසේ බුදු වුණා. බුදුහාමුදුරුවෝ ළඟම හිටපු ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පානකම් මේක දැක්කේ නෑ. පිරිනුවම් පාලා මාස 3ක් ගියාට පස්සේ තමයි දැක්කේ. එදා රහත් වුණා. දකින්න වෙලාවක් නෑ, අකාලිකයි කිව්වා. අකාලිකෝ ඊළඟ එක. අකාලිකෝ වෙලාවක් නෑ මේක දකින්න. කොයි වෙලාවෙ හරි දැක්කොත් දකින්න වෙලාවේ ඕපනයිකෝ. කොහෙද යන්නේ? නිවනට යනවා. ඕපනයිකෝ කියන්නේ නිවනට යනවා. අකාලිකෝ වෙලාවක් නෑ. කොයි වෙලාවෙ හරි දැක්කොත් ඕපනයිකෝ නිවනට යනවා. නිවන් යන විදිය. රතන සූත්‍රයේ කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපිය දත්ති කිංචි. සක්කාය දිට්ඨිය නැති වෙනකොට කියන්නේ අනුන් තුලින් Taman දකින එක නැති වෙනකොට, අනුන් තුලින් ලෝකය දකින එක නැති වෙනකොට සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා. ඒකට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. Taman තුලින් Taman දකින දවසට සක්කාය දිට්ඨිය නැති වෙලාම යනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සැකය මොනවා ගැනද? මම මැරෙලා ඉපදෙයිද? මං ඇත්තටම ගියාත්ම හිටියද? බුදුහාමුදුරුවෝ කියන කෙනා දැනගෙන හිටියද හැමදේම? මේ ධර්මය කියන එක මොකද්ද? ඇත්තටම ධර්මය කියන්නේ මොකද්ද?
ඔය වගේ සැකයක් තියෙනවා. එක එක සැක එනවා. සැක ගොඩාක් තියෙනවා. මම කීපයක් කිව්වේ. ඔය වගේ මොකක් හරි දෙයක් වුණාට පස්සේ අපිට සැකයක් එනවා. ඒක වෙන්න පුළුවන් දෙයක්ද? එහෙම වෙනව ඇතිද? ඔය වගේ සැකයක් එනවා හිතට. ඒකට කියන විචිකිච්ඡිතංච. විචිකිච්ඡාව. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච. සක්කාය දිට්ඨි නැති වෙනකොට ඉබේම සැකේ නැති වෙලා යනවා. ඇයි? දැකලා ඉවරයි. මොනවද? තමන්ව දැකලා ඉවරයි. තමන්ව දැකලා ඉවරයි නම් තමන් ගැන සැකයක් එන්න විදිහක් නැහැ. විචිකිච්ඡාව ඉවරයි. විචිකිච්ඡාව නැති වෙනකොට සීලබ්බතං වාපි යදත්ති කිංචි. සීලබ්බත පරාමාස කියලා කියනවා. මොකක්ද ඒ? සීලබ්බත පරාමාස. එක එකනා කියපු අහලා රකින්න සිල්. අවබෝධයෙන් රකින්න සිල් නෙවෙයි එක එකනා කියන සිල්. ඒ කියන්නේ ප්‍රතිපත්ති කියලා අපි කියනවා. ප්‍රතිපත්ති එක එකනාගේ තියෙනවනේ එක එක ප්‍රතිපත්ති. අර යන්නේ මං යන්නේ එහෙම තියෙනවනේ ප්‍රතිපත්ති නේද? අර කට්ටිය ගෙදර මම යන්නේ. ඒක මගේ ප්‍රතිපත්ති. ගෙදර අනිත් ඔක්කොම යනවා මං යන්නේ. ප්‍රතිපත්ති. ඒ වගේ අනම්මනම් විකාර ප්‍රතිපත්ති තියෙනවා මිනිස්සුන්ගේ. ඒවට කියනවා සීලබ්බත පරාමාස කියලා. වැරදි ප්‍රතිපත්ති. තව ගොඩක් තියෙනවා. මම එකක් උදාහරණයක් ගත්තේ. මිනිස්සුන්ගේ තියෙන වැරදි ප්‍රතිපත්ති නැති වෙලා යනවලු. නැති කරනව නෙවෙයි නැති වෙලා යනවා. කවදද තමන්ව දැකපු දවසට. සම්දිට්ඨිකෝ තමන්ව දකින දවසට. මේ ඔක්කොම නැති වෙලා යනවා. ඒව නැති වෙනකොට සීලබ්බතං වා පියදත්ති කිංචි චතුහපායේ හිච විප්පමුත්තෝ. තමන්ව දැකලා ඉවරයි නම් ආය කවදාකවත් අපාය කියන්නේ නැහැ. චතුහපායේ හිච විප්පමුත්තෝ. සතර අපායෙන්ම මිදෙනවා. මේ රතන සූත්‍රයේ තියෙනවා. අපි වැන්දට සතර අපාය යන එක නවතිනවා. එදාට නතර කළා දානවා. ඇයි? තමන්ව දකින මිනිස්සයා වැරදි කරන්නේ නැහැ. එයාගේ තින් වැරදි සිද්ධ වෙන්නේ නැහැ. ඒ දැකලා ඉවරයි. මොනවද දැක්කේ? නිවන. නිවන දැක්කට පස්සේ ආයෙ පව් සිද්ධ වෙන්න විදිහක් නැහැ. පව් කරන්නේ නැහැ. ඇයි? අවබෝධයෙන් ඉන්නේ. එයා බෞද්ධයෙක්. එයා බෞද්ධයෙක්. එයාගේ තින් වැරදි සිද්ධ වෙන්නේ නැහැ. එයා හොඳ මොකද්ද කියලාත් දන්නවා. නරක මොකද්ද කියලාත් එයා දන්නවා. ඒ නිසා එයා නරක දේ කරන්නේ නැහැ. හොඳ දේ විතරක් කරනවා. අන්න එයා සතර අපායෙන් මිදෙනවා. චචාබිටානානි අබබ්බෝ කාතුම්. ඒ කිව්වේ ඔය අමනුෂ්‍ය භව වගේ තැන් වලට ගිහිල්ලා ඊට පස්සේ ලෝකෙ ඉපදෙනකොට කිසිම දෙයක් තේරුම් ගන්න බැරි මිනිස්සු විදිහට ඉපදෙන්නේ නැහැ. අවබෝධයක් සහිත මිනිස්සුયો විදිහට ඉපදෙනවා ලෝකෙ. සමහරව ඉපදෙනවනේ යාලට කියන දේක් තේරුම් ගන්න බෑ. වැටහෙන්නේ නැහැ. එක්ක ඇහෙන්නේ නැහැ. එක්ක ඇස්පෙන්නේ නැහැ. දොස් කියනව නෙවෙයි. එහෙම ඉපදෙනවා සමාජය. එහෙම ප්‍රශ්න ඇති වෙලා ඉපදෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙක් විදිහට උත්පත්ති ලබන්න පුළුවන්. කොච්චර කාලයක්ද? භව 7ක් විතරයි කියනවා. සෝහන් වුණොත් 7 පාරයි කියනවා. ඒ 7 පාර ඇතුළත අනිවාර්යෙන් ඊටු ටිකක් තේරුම් ගන්නවා. අවුරුදු 7ක් නෙවෙයි භව 7ක් යනවා කියන්නේ තේරුම් ගන්න ටිකක් කල් යනවා කියන එක. කල් අරගෙන හරි තේරුම් ගන්නවා. තේරුම් අරගෙන කොහෙද යන්නේ? නිවන් යනවා. නිවන කියන්නේ යන්න තියෙන තැනක්ද? නෑ, දකින්න තියෙන දෙයක්. නිවන තියෙන්නේ දකින්න. බුදුදහම කියන්නේ දර්ශනයක්. ආගමක් නෙවෙයි. ආගමකුත් තියෙනවා. ආගම වෙනයි, දර්ශනය වෙනයි. ආගමේ තමයි ඔය බෝධි පූජා තියෙන්නේ, පිරිත් තියෙන්නේ, බුද්ධ වන්දනා තියෙන්නේ, අනම්මනම් පින්කම් තියෙන්නේ. අනම්මනම් පින්කම් සත්බුදු වන්දනා කියනවා, ඊට පස්සේ අටවිසි වන්දනා කියනවා, සූවිසි වන්දනා කියනවා, තෙසත්ත්‍ය ඥාන කියන පූජා කියනවා. වගේ තියෙන අනම්මනම් පූජා විදි ඔක්කොම තියෙන්නේ ආගමේ. බුදුහාමුදුරුවෝ ආගමක් ඉගැන්නුවේ නැහැ. බුදුහාමුදුරුවෝ ඉගැන්නුවේ දර්ශනයක්. මම කලින් කිව්ව පාර පෙන්නුවා විතරයි. ඉතින් එහා හදාගත්ත ඔක්කොම ටික අපි හදාගත්තේ. බුදුහාමුදුරුවෝ පාර පෙන්නතු විතරයි. ඒ පාරට අපි තව ගොඩාක් දේවල් දාගත්තා. කාපට් දාගන්නවා, කාණු කපා ගන්නවා,
රස්නේ නම් වතුර දාගෙන මේ ඔක්කොම කරන්නේ කවුද? අපි. බුදුහාමුදුරු පාර පෙන්වනවා. පාරට අපි කියනවා දර්ශනය කියලා, හදාගත්ත ඒවට අපි කියනවා ආගම කියලා. ආගම. ආගම තුලින් නම් නිවන් යන්න බෑ. දර්ශනය තුලින් නිවන් යන්න පුළුවන්. අපි ආගමේ ඉන්නේ, ඒ නිසා නිවන් යන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. නැත්නම් බණ අහන විදිහට නිවන් ගිහින් ඉවරයි නේද? යන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ? අපි ඉන්නේ ආගමේ. අපි ඉන්නේ ආගමේ. බුද්ධ ආගමේ අපි ඉන්නේ. දර්ශනේ නැහැ අපි ළඟ. මම ඔය දැන් කියපු ටික බලන්නකෝ. වෙන මොකුත් ඕනේ නැහැ. තව ගොඩාක් තියෙනවා. ටිකක් කිව්වේ. ඔය ටික ගැන විතරක් හිතන්නකෝ. මම කලින් කිව්ව බෞද්ධයා කියන එකට ප්‍රශ්නාර්ථ වැටෙනවා කියලා. ඒ ප්‍රශ්නාර්ථ වැටෙනවා කියන එකෙන්ම උත්තරේ ඉන්නේ දර්ශනයක් නැහැ කියන එක. අපි ළඟ දර්ශනයක් නැහැ. අපි හරියට දැකලා නැහැ. දර්ශනය කියන්නේ සම්මා දිට්ඨිය කියන එක. ඉතින් අපි ළඟ සම්මා දිට්ඨි නැහැ. එහෙනම් කොහොමද ඉතින් එහා ගමනක් යන්නේ? යන්න බෑ. යන්නේ නැහැ. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනි අපි ළඟ තියෙන මේ මිත්‍යා දෘෂ්ටි දේවල් ටික එක ගලවලා අයින් කරගන්න ඕනේ. එක ගලවන්න ඕනේ. එකපාර ගලවන්න බෑ. එක ගලවන්න. එක ගලවන්න අමාරු නෑ. ටික ටික ගලවලා අයින් කරගන්න පුළුවන්. ගලවලා අයින් කරගත්තොත් එදාට තමයි නිදහස් වෙනවා. ඒ හින්දා ධර්මය කියන එක වැන්දට කමක් නෑ. හැබැයි ඒක දකින්න. ධර්මය දකින්න. සෝ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියුවා. කවුරු හරි කෙනෙක් හරියට ධර්මය දැක්කොත් එදා වෙනකන් බුදුහාමුදුරු දකින්න බෑ. ධර්මය දකින දවස දක්වා බුදුහාමුදුරු දකින්න කාටවත් බෑ. පුළුවන් පිළිමෙන් දකින්න. ඒ බුදුහාමුදුරු නෙවෙයිනේ. පිළිම හදපු කෙනාගේ මූණනේ පිළිමේ තියෙන්නේ. ඒකනේ පිළිම එකෙන් එකට වෙනස් වෙන්නේ. ජපාන ගිහින් බැලුවොත් වෙන පිළිමයක්. චීන ගිහින් බැලුවොත් වෙන පිළිමයක්. අසපුවකට ගිහින් බැලුවොත් වෙන පිළිමයක්. පන්සලට ගිහින් බැලුවොත් වෙන පිළිමයක්. ඇයි මේ පිළිම වෙනස් වෙන්නේ? හදන කෙනාගේ මූණ තමයි පිළිමේ තියෙන්නේ. ඒ හින්දා පිළිම වෙනස් වෙනවා. අපි පිළිමෙට වඳිනවා බුදුහාමුදුරන්ට වඳිනවා කියලා. හැබැයි ඇත්තටම බුදුහාමුදුර අපි දැක්කේ නැහැ. ඇත්තටම දකින්න පුළුවන් වෙන්නේ කවදද? බුදුහාමුදුරු කියනවා යෝ ධම්මං පස්සති. කවුරු හරි කෙනෙක් ධර්මය දැක්කොත් සෝබං පස්සති. එදාට බුදුහාමුදුරු දකින්නවා කියලා. එතකන් බුදුන් දකින්න බෑ. බුදුන් දැක්කේ නැත්තම් බුදුන් සරණ යන්න බෑ. වචනෙට පුළුවන්. ඇත්තටම යන්න බෑ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි කිව්වට ඇත්තටම අපි බුදුන් සරණ යන්නේ ධර්මය දැකපු දවසට විතරයි. එතකන් බුදුන් සරණ යන්න බෑ අපිට. ඇයි? ඇයි බැරි? එතකන් අපි ඉන්නේ රැවටීමක විතරයි. මිත්‍යා දෘෂ්ටියක විතරයි. මිත්‍යා දෘෂ්ටිය තුලින් බුදුන් සරණ යන්න බෑ. ඉස්සර බුදුහාමුදුරන් කාලේ මේ වගේ හැමදාම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා කටපාඩම් කරේ නෑ මිනිස්සු. ජීවිතේට එකපාරයි කිව්වේ. කවද්ද කිව්වේ? ධර්මය තේරුම් ගත්ත දවසට විතරයි කිව්වේ. ඊට කලින් කිව්වේ නෑ. ඊට පස්සේ ආයෙ කියවන්න ගියෙත් නෑ. ජීවිතේට එකපාරයි බුදුන් සරණ යන්නේ. අපි මම අර කිය චාරිත්‍රෙට මම කලින්ම කියලා පටන් ගත්තේ ඒකයි. චාරිත්‍රේ. අපි අතාරින්නේ නෑ ඔක. පන්සිල් ගන්නවා චාරිත්‍රෙට. උදේටක් ගන්නවා, දවල්ටක් ගන්නවා, රැටක් ගන්නවා, පහුවදා උදේටක් ගන්නවා, පහුවදා දවල්ටක් ගන්නවා. ගණන් කරලා බලන්න පන්සිල් කීපාරක් කරන් තියනවද කියලා. ගණන් කරලා බලන්නකො නිකන් ඉන්න ගමන් දවසකට. මම අද වෙනකම් පන්සිල් කීපාරක් ගත්තද? බුදුහාමුදුරුවෝ කියනවා පන්සිල් ජීවිතේට එකපාරක් ගත්තොත් හොඳටම ඇති කියලා. කවුද කියන්නේ? බුදුහාමුදුරුවෝ. අපි මොකද කරන්නේ? දවසට 3 පාරක් ගන්නවා. හරිද වැරදිද? වැරදි. ජීවිතේට එකපාරයි. පන්සිල් ගන්න ඕනේ. කැඩුනොත් විතරක් ඒ සීලේ ගන්න ඕනේ. කැඩුනොත් විතරක්. වැරදිලා හරි අපේ අතින් සිල්පදයක් කැඩුනොත් ඒ සිල්පදේ විතරක් සමාදන් වුණාම හොඳටම ප්‍රමාණවත්. නැතුව කටපාඩම් කරලා වැඩක් වෙන්නේ නැහැ.
මේ පාණාතිපාතා වේරමණී කියන මිනිස්සුම නෙවෙයිද මදුරුවන්ට ගහන්නේ? එයාලම නෙවෙයිද ගහන්නේ? එයාලම තමයි ගහන්නේ. උදේට ගහලා ආයෙ දවල්ට කියනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං. හවසටත් ගහලා ආයෙ පහුවදා උදේටත් කියනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං. එහෙම නේද? ඔය හොරකම් කරන මිනිස්සු බෞද්ධ නෙවෙයිද? ඔච්චර හොරකම් ගන්න කෝටි ගණන්. සිල් ගන්න නැද්ද? අදින්නා දාන වේරමණී කියලා කියන්නේ නැද්ද? පන්සල් ගානේ ගිහිල්ලා කියනවා. ඔය හොරකම් කරන්න කෝටි ගණන් කිසි ප්‍රශ්නයක් නැද්ද? වැඩක් නැහැ. බොරුවට රඟ ඒකට කියන්නේ චාරිත්‍ර සීලයක්. ඒ චාරිත්‍ර සීලෙ වැඩක් නැහැ. බුදුදහම මම කිව්වේ චාරිත්‍රයට තියෙන දෙයක් නෙවෙයි. ඒක තේරුම් ගන්න තියෙන දෙයක්. පන්සිල් ජීවිතේ එකපාරක් ගත්තම හොඳටම ඇති. කවුරු කොහොම කිව්වත් හොඳටම ඇති. මොකද සිල් කැඩෙන්නේ නැත්නම් කටපාඩම් කළ වැඩක් නැහැ. පන්සිල් තියෙන බෞද්ධයාට විතරක් නෙවෙයි. ලෝකේ ඕන කෙනෙක්ට පන්සිල් රකින්න පුළුවන්. අනිත් මිනිස්සු හැමදාම පන්සිල් වලම රකින්නවද? නැහැ. රකින්නවා කියන්නේ නැහැ. අනිත් ආගම්වල මිනිස්සුත් පන්සිල් රකින්නවා. සමහර ආගම්වල මිනිස්සු කියන්නේ නැහැ ලෝකෙට. පාණාතිපාතා වෙනවා කියලා පාලියෙන් කියන්නේ නැහැ. හැබැයි සීල රකින්නවා. එහෙමයි ඉන්නවා. බුදුදහම මම මුලින් කිව්වා ආගමකට සීමා වෙච්ච එකක් නෙවෙයි. බෞද්ධ කියන අයටත් පුළුවන්, අබෞද්ධ කියන අයටත් පුළුවන්. බුදුදහම ජීවිතේට ගන්න පුළුවන්. ක්‍රිස්තියානියටත් පුළුවන්. ඊට පස්සේ ඉස්ලාම් අයටත් පුළුවන්, දෙමළ අයටත් පුළුවන්, සිංහල අයටත් පුළුවන්, ඉංග්‍රීසියටත් පුළුවන්. මේ කාටවත් බුදුදහමේ බාධාවක් නැහැ. කවුද කියන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා. කොහොමද කියන්නේ? බුදුහාමුදුරන්ගේ භාෂාව සංස්කෘත භාෂාව. සිදුහත් කුමාරයාගේ භාෂාව සංස්කෘත. බණ කිව්වේ පාලියෙන්. ඇයි වෙන භාෂාවක් තෝරන්නේ? උපම් භාෂාව සංස්කෘත, බණ කියන්නේ පාලියෙන්. පාලි භාෂාව ලියන්න විදිහක් නෑ. ලියන්න බෑ පාලි. පාලි වල ඩකුරු නෑ. ඇයි මේ වගේ භාෂාවක් තෝරගත්තේ? උපම් භාෂාවෙන් කියන්න තිබ්බනේ. එහෙම කිව්වේ නෑ. ඇයි ඒ? උපම් භාෂාවෙන් බණ නොකියුවේ ලෝකෙටම පොදු භාෂාවකින් බණ කියන්න ඕනේ හින්දා. ලෝකෙටම පොදු වෙන්නේ කොහොමද? පාලි. දන්නේ නැහැ කවුරුත්. නෑ. පාලි භාෂාවට අකුරු නැති හින්දා. ඒකට ඕනම භාෂාවකින් පාලි ලියන්න පුළුවන්. ඕනම භාෂාවකින් පාලි ලියන්න පුළුවන්. ඉංග්‍රීසි කෙනාටත් පාලි ලියන්න පුළුවන් ඉංග්‍රීසි අකුරෙන්. අපි ලියනවා සිංහල අකුරෙන්. ත්‍රිපිටක පොත්වල සිංහල අකුරෙන් තියෙනවා. ටිබෙට් ගිහිල්ලා බැලුවොත් ටිබෙට් අකුරෙන් තියෙනවා. චීන ගිහින් බැලුවොත් චීන අකුරෙන් තියෙනවා. හැබැයි මේ ඔක්කොගෙම තියෙන්නේ මහා මංගල සූත්‍රය මහා මංගල සූත්‍රෙම තමයි. වෙනස් වෙලා නැහැ. අකුරු විතරක් වෙනස්. ඒ කියන්නේ ජාතියකට භාෂාවකට සීමා වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒ නිසාමයි මේ භාෂාව තෝරගත්තේ. කාටවත් ඇඟිල්ල දික් කරන්න බැරි වෙන්න අපේ භාෂාව කියලා. කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. පොදු භාෂාවක්. එහෙම පොදු දහමක් තමයි අපි කියන්නේ අපිට විතරක් අයිති කියලා. කවුද කියන්නේ? බෞද්ධයෝ කියනවා. සිංහල බෞද්ධයෝ කියලා කොටසක් හදාගෙන ඉන්නව නේද? සිංහල ඇඩි විතරේ බෞද්ධකම කියලා. එහෙම එකක් නෑ. උපතින් බෞද්ධ වෙන්නත් බෑ, ජාතියකට බෞද්ධ වෙන්නත් බෑ. සිංහල බෞද්ධයෝ කියලා කොටසක් ඉන්නත් බෑ. ඇයි? බුදුහාමුදුරු සිංහල නෙවෙයි. බුදුහාමුදුරු සිංහල නෙවෙයි. එහෙනම් සිංහල බෞද්ධයෙක් නෙවෙයි බුදුහාමුදුරු කියන්නේ. එහෙනම් අපිට සිංහල බෞද්ධකමක් තියෙන්න බෑ. බෞද්ධකම තියෙන්න පුළුවන්. සිංහල බෞද්ධකමක් තියෙන්න බෑ. තියෙනවා නම් ඒක භාෂාවකට සීමා වෙලා. දහම භාෂාවකට සීමා කරලා. එහෙම කරන්න බෑ. දහම පොදුයි. දහම වෙනුවෙන් සටන් කරන්න බෑ. මොකද දහමේ තියෙන අවිහිංසාවාදයක්. හිංසා කරන්න එපා කියලා. එහෙම කියන අපිම බුද්ධ ආගම වෙනුවෙන් සටන් කරන්නේ නැද්ද? මිනී මරා ගන්න නැද්ද? ගහගෙන ගන්න නැද්ද? ගහගෙන ගන්නවා. බෞද්ධ. මේ ඔක්කොම කරන්නේ කවුද? බෞද්ධ. එහෙනම් බෞද්ධ කියන වචනේ වැරද්දක් තියෙනව නේද? පාවිච්චි වැරද්දක් තියෙනවා. ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඔය ප්‍රශ්නාර්ථ ටික විසඳෙනකන් ධර්මයේ දකින්න නම් බෑ. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. හරියට ඇත්ත දකින කෙනා තමයි ධර්මයේ දකින්නේ.
හරියට ඇත්ත දකින්න කෙනා. වෙන කාටවත් ධර්මයේ දකින්න බෑ. හරියට ඇත්ත දකින්න ඕනේ. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ. හරි දේ හරි විදිහට දැකලා වැරදි දේ වැරදි විදිහට දැකලා තේ සාරණ්ණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා කියනවා. ඒක අනිත් පැත්තට කියනවා සම්මා සංකප්ප ගෝචරා කියනවා. හරි දේ වැරදි විදිහට දැක්කොත් එයා මිච්ඡා සංකප්ප ගෝචරා කියනවා. ඒ කියන්නේ වැරදි දේවල් සංකල්ප විදිහට එකතු කරගන්නවා කියනවා. හරි දේ හරි විදිහට දැක්කොත් එයා සම්මා දිට්ඨිය ලබනවා කියනවා. අපි හරි දේ ළඟ තියාගෙන වැරදි විදිහට දකිනවා. ළඟ තියෙනවා. හරි දේ ළඟ තියෙනවා. නිවන පිට නැහැ. නිවන තමන් ළඟ තියෙන්නේ. තමන්ගේ හිතේ නිවන තියෙන්නේ. පිටින් හොයන්න එපා. ඒකයි මම කිව්වේ පිටින් හොයලා ගන්න බෑ. තමන්ගේ හිතේ නිවන තියෙන්නේ. තමන් ළඟ නිවන මං කිව්වේ තමන් දකින්න දවස දක්වා ලැබෙන්නේ නැහැ කියලා. තමනේ බුදුහාමුදුරුවෝ කියනවා. තමන් තුල තමයි නිවන තියෙන්නේ. එළියේ නිවනක් නැහැ. එළියේ නැහැ නිවනක්. තමන් තුල තියෙන්නේ. ඒ නිවනයි අපි දකින්න ඕනේ. එහෙම නැතුව දානයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරනවා. කොහොමද ප්‍රාර්ථනා කරන්නේ? ඒකත් වැරදි. කොහොමද ප්‍රාර්ථනා කරන්නේ? දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, සැප සම්පත්, කෙලවර නිවන. එහෙම නෙනේ. ඒතර බලන්න හදලා ගණන් හදන්න. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, සැප සම්පත්, කෙලවර. කොච්චර කාලයක් ඇයිද? දිව්‍ය ලෝකයන්ටත් තියෙනවා. දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකෙන්ටත් ඕනි. සැප සම්පත් ලබන්නත් ඕනි. ඒක තියෙන කෙලවරේ තමයි නිවන තියෙන්නේ. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අවුරුදු කීයක් ඉන්න වෙයිද? දන්නේ නැහැ. ඊළඟට මනුෂ්‍ය ලෝකෙ කියලා ඉපදෙනකොට මොන විදිහට ඉපදෙයිද? දන්නේ නැහැ. ඊපස්සේ මනුෂ්‍ය කියලා ඉපදෙවිද? සතෙක් වුණොත් එහෙම. ඉපදෙවිද? දන්නේ නැහැ. ඒතර බලන්න කොච්චර කාලයක් අද දානයක් දීලා අදත් කියන දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සැප සම්පත් කෙලවර නිවන. හෙටත් කියනවා දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක දෙකටම ලැබෙන්නේ නැතේ. එකකට එකපාර ගානේ ලැබුණත් දෙකකට දෙකක් ලැබෙන්නේ නැතේ. ඒතර හදන්න ගණන් කොච්චරක් ඇද්ද කියලා. ඉතින් එදා ඉඳලා අද වෙනකන් එන්නේ ඒ හින්දානේ. හිතන්නකො නිකන් එහෙම නෙවෙයිද? මීට කලිනුත් පින් කරන්න ඇති. එදත් ওই විදිහේ නිවනක් ඉල්ලුවා. හරි තව කල් තියෙනවා. ඒ හින්දා යන්න වෙනවා තව. ඉල්ලලා තියෙන කෙලවරේ නිවනක්. ඒකට ඉවර වෙනකන් යන්න ඕනේ. එතකන් හම්බෙන්නේ නැහැ. ඒ කෙලවරේ තියෙන්නේ. එහෙම ප්‍රාර්ථනා කරන්න එපා. Taman තුලින් දකින්න උත්සාහවන්ත වෙන්න. සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ ලැබෙනවා. අලුතෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. දන් දුන්නට පස්සේ, සිල් රැක්කට පස්සේ, භාවනා කරාට පස්සේ, අනිත්‍යයට උදව්පදව් කරාට පස්සේ ආය අලුතෙන් සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. ඒවා ලැබෙනවා. බුදුහාමුදුරු කියන්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරේ. ධර්මයේ හැසිරුණොත් ආය රැකවරණ කිල්ලන්න ඕන නැහැ. රක්ඛති රැකෙනවා. රකින්නව නෙවෙයි රැකෙනවා. ඉබේ ආයෙ ඉල්ල ඉන්න ඕන නැහැ. අපි ඉල්ල ඉන්නවා. අපි ඉල්ල ඉන්නවා. නිවන ඉල්ලනවා. සැප සම්පත් ඉල්ලනවා. බෝධිය ළඟට ගිහිල්ලා විභාගයේ ඉල්ලනවා. ඊට පස්සේ අඳුම් පැළඳුම් ඉල්ලනවා. කොහෙන්ද ඉල්ලන්නේ? බෝධියෙන් ඉල්ලනවා. ග්‍රහාපල නැති කරන්න කියලා ඉල්ලනවා. බෝධිය ළඟට ගිහිල්ලා. ඔක්කොම ඉල්ලනවා. එහෙම නෙවෙයිද? මාලිගාවේ ගිහිල්ලා ඉල්ලනවා. අනුරාධපුරයේ ගිහිල්ලා ඉල්ලනවා. ඉන්දියාවේ ගියත් ඉල්ලනවා. බුදුහාමුදුර ළඟට ගියත් අවසානයේ ඉල්ලනවා. ඉල්ලනවා. ඒ ඔක්කොම ලැබෙන්නේ නැහැ. ඔක්කොම ලැබෙන්න ඕනේ. ඒ ඉල්ලනවා. ඒ හින්දා ලැබෙනකොට තව මදි. තව ඉල්ලනවා. බුදුහාමුදුරුවෝ බෝධිය ළඟට ගියේ ඉල්ලන්නද අතාරින්නද? ඉල්ලන්නද අතාරින්නද? අතාරින්න. අපි බෝධිය ළඟට යන්නේ ඔව්. කාර් එක ඉල්ලන්නේ බෝධියෙන්. ළමයි ඉල්ලන්නේ බෝධියෙන්. ලෙඩ රෝග හොඳ කරන්න නිරෝගී සුවය ඉල්ලන්නේ බෝධියෙන්. ග්‍රහාපල දුරු කරන්න ඉල්ලන්නේ බෝධියෙන්. විභාගේ පාස් කරන්න ඉල්ලන්නේ බෝධියෙන්. මොනවද ඉල්ලන්නේ නැත්තේ බෝධියෙන්? ඒකයි මට තියෙන ප්‍රශ්නේ.
මොනවද ඉල්ලන්නේ නැත්තේ? බෝධියෙන්. බුදුහාමුදුරුවෝ ඔක්කොම එපා කියලා නමා ගහලා ගියා. කොහෙටද ගියේ? බෝධිය ළඟට. ඔක්කොම එපා කියලා. අපි ඔක්කොම ඉල්ලගෙන යනවා ඒ බෝධිය ළඟට. ඔන්න තවත් බෞද්ධ කියන ප්‍රශ්නාර්ථයක් ඔන්න එකතු කරාම. තවත් එකක්. තව තියෙනවා ගොඩාක් මම කීපයක් එකතු කරන්නේ. බෝධි පූජාවනේ. ඉල්ලනවා. බෝධිය ළඟට ඉල්ලන්න යන්න එපා. බෝධිය ළඟට යන්න හිත හදාගන්න. ඒක ඉක්මනට වෙනවා. ඉල්ලුවොත් නම් ඒක හරියන්නේ නැහැ. ඒකෙන් සැනසීමක් ලැබෙන්නේ නැහැ. తాවකාලිකව ලැබෙයි. බැත්තරම් සැනසීමක් ඒකෙන් ලැබෙන්නේ නැහැ. බෝධිය ළඟට යන්න වඳින්න කමක් නැහැ. ඉල්ල ඉන්න එපා. ඒ සැලකිලි කරන්න ප්‍රශ්නයක් නැහැ. ඉල්ලන්න එපා. ඉල්ලන්න නෙවෙයි තියෙන්නේ. මාලිගාවේ යන්න කමක් නැහැ. ඉල්ලන්න එපා. වැඳලා එන්න. ඉල්ලන්න අපි ළඟට ලං වෙනවා කවුද? අමනුෂ්‍යෝ කියන අය. එයාලත් ඉල්ලන කොටසක් අපිත් ඉල්ලන කොටසක් දෙගොල්ලෝ එක සමාන හින්දා එයාලා ලං වෙනවා අපිට. ප්‍රශ්න වැඩි ඊට පස්සේ. ප්‍රශ්න වැඩි. දෙයක් දුන්නොත් එයාටත් දෙයක් දෙන්න ඕනේ. අපිට දෙයක් දෙනවා. එයාටත් ආයෙ දෙන්න ඕනේ. බෝධියේ පඳුර කැට ගන්නවනේ. බුදුහාමුදුරුවෝ නෙවෙයි ඔය එකක්වත් ඔප්පු කරන්නේ. මොකක් හරි ඉල්ලලා අපි කැට ගහන්නේ. ඒ දේ කරන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. ඔතන ඉන්න අමනුෂ්‍යයෙක්. එක්ක පෙරේතෙක් වෙන්න පුළුවන්. වෙන මොකෙක් හරි අමනුෂ්‍යයෙක්. යකෙක් හරි මොකෙක් හරි. ගස්වල ඉන්නවනේ එහෙම. යවට ඉන්නවා. සැප සම්පත් කැමති අය ඒ ලං වෙලා ඉන්න ඔය තැන් වලට. එයාලා කැමති ඒ වගේ තැන් වලට. පින් අඩු අය එකතු වෙනවා වගේ තැන් වලට. පින් ගන්න. අපි පින් දෙනව නෙවෙයි. එයාලගෙන් ඉල්ලනවා ගිහිල්ලා. එයාලා ඉල්ලන්නේ පින්. ඒ වෙනුවෙන් අපි ගිහිල්ලා ඉල්ල ඉන්නකොට එයාලා අපිට ලං වෙනවා. ගෙවල් වල ප්‍රශ්න. පෞල් ප්‍රශ්න. සමාජීය ප්‍රශ්න. මොනවා හරි කරදර. එකක් ඉවරනකොට එකක් එනවා. ඇයි? අර එයාලට දැන් මොනවද දෙන්න ඕනේ? එයාලා බලෙන් හරි ගන්නවා. ප්‍රශ්න ඇති කරලා කරදර ඇති කරලා එයාලා ගන්නවා. ආයෙත් උඩ තෙන්ට යනවනේ. එතෙන්ට ආයන්ට වෙනවා. ගිහිල්ලා ආයෙ බාරයක් වෙන්න වෙනවා. හැමදාම යන්න වෙනවා. යනවා ඉවර යන්නේ නෝ කිය. ඇයි? අර එයාලට දෙන්න ඕනේ. ඉල්ල ඉන්න එපා. අපි එතෙන්ට ගිහිල්ලා පින් කරලා පින් දීලා එනකොට එයාලා ඒකෙන් අපිට දෙයක් බලෙන් ලබලා දෙනවා. අපි ඉල්ලන්න ඕනේ නැහැ. ලබලා දෙනවා. මොකද එයාලට කරපු උදව්වට. ඉල්ලුවොත් උදව්වක් කරලා නැහැ. ඉල්ලන්නේ නැතුව ආවොත් පින් දීලා ආවොත් උදව්වක් කරලා තියෙනවා. ඒ කරපු උදව්වට එයාලා දෙයක් දෙනවා. කෘතෝපකාරයක් කරනවා. ඒක ඉල්ලන්න අවශ්‍ය නැහැ. ලබලා දෙනවා. ඒකට බලන්න අපි බෝධි පූජාව ගත්ත විදිහ අපි ගත්ත අනිත් පැත්තට. ගන්න ඕනේ අනිත් පැත්තට. ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී. එතෙන්ට ගිහිල්ලා රැක්මක් ඉල්ලන්න අවශ්‍ය නැහැ. රැකෙනවා. රකින්නවා. කවුද රකින්නේ? දෙවියෝ රකින්නවා. දෙවියෝ රකින්නවා යාලව. ඇයි දෙවියෝ රකින්නේ? දෙවියෝ කැමති පින් කරන මිනිස්සුන්ට. මොකද එයාලට පින් දෙන හින්දා. එයාලට පින් දෙන හින්දා. එයාලා ඉල්ලන්නේ පළතුරු වට්ටි නෙවෙයි. සාරි නෙවෙයි. චීත්ත නෙවෙයි. එයාලා ඉල්ලන්නේ පින්. අපි දේවාලයට යන්නේ පළතුරු වට්ටි උස්සගෙන. දේවාලයට යන්න කලින් යන්න පන්සලකට එක්කෝ යන්න දුප්පත් මිනිස්සෙක් ළඟට එක්කෝ යන සතෙක් ළඟට සතාට නම් කැම ටිකක් දෙන්න ඒ පින දෙයියොන්ට දීලා දේවාලයට යන්න. ආය පළතුරු වට්ටි ඕනේ. හොඳටම ඇති. සතාට කැම ටික දෙන්න ඒ පින් දෙයියොන්ට දෙන්න දේවාලයට යන්න. ඒකල ඉල්ලන්න බලන්න අනිවාර්යෙන් දෙනවා. ආය බාර් පඳුරකට ගහන්න ඕනෙත් නැහැ. පළතුරු වට්ටි දෙන්න ඕනෙත් නැහැ. චීතරදි දෙන්න ඕනෙත් නැහැ. සාරිදි දෙන්න ඕනෙත් නැහැ. ඒව ඕනි වෙන කපු මහත්තයාට. දෙයියොන්ට නෙවෙයි. දේවාලයක ගිහලා හිටියොත් තේරුම් ගන්න පුළුවන් මම මේ මොනවද කියන්නේ කියලා. දේවාලෙක ගිහලා ඉන්න ඕන බලන්න. අපි ඉතින් ඉන්න තැනනේ මම නිතරම ඉන්න නවගම දේවාලේ පන්සලේ ඉන්නේ. ඒකේ වෙන දේවල් දකින්නවා. ඇතුලේ. ඒකෙන් දන්නව බොරු කියලාත් ඒවා. දේවාලේ සත්‍යභාවයක් ඇති. හැබැයි අපි කරන දේවල් වැරදි. ඒවා ඕන වෙන කපු මහත්තයට විතරයි. දෙයියොන්ට නෙවෙයි. පින් කරන්න. පින් දෙන්න. ඔබට අවශ්‍ය දේවල් ලැබෙවි. මේ මිත්‍යා දෘෂ්ටිය අපි ළඟ තියෙන. එක දවසක් සක්‍ර දෙවියෝ ගමනක් යනවා.
දිව්‍ය ලෝකේ සක්‍ර දෙවියෝ ගමනක් යනවා. ගමනක් යන ලෑස්තිලා කරත්ත ලෑස්ති කරන්න කියනවා. කරත්තේ ඉන්න සාරථී කියලා දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. එයා තමයි ඒක හසුරුවන්නේ. අපි කියනවා ඩ්‍රයිවිං කරන්නේ කියලා. එයා තමයි ඒක වැඩ කරන්නේ. සක්‍ර දෙවියෝ වාහනේට නගින්න ඉස්සෙල්ලා පොළව දිහා බලලා දන ගහලා වඳිනවා. කොහෙටද වඳින්නේ? පොළවට. අපේ පොළවට. දන ගහලා වඳිනවා කොහින්ද? දිව්‍ය ලෝකේ ඉඳලා. බඳලා තමයි වාහනේට නගින්නේ. හැමදාම ඕක කරනවා. අරයා බලන් හිටියා මේක නවත්තන පාටක් නැහැ. හැමදාම වඳිනවා. ඉවරයක් නැහැ. අහනවා මොකටද ඔය නිකන් මිනිස්සු ඉන්න පොළොවට වඳින්නේ කියලා. ඉතින් යාළුවා දෙවිවරුනේ. යාළුවා ඉන්නේ ඊට ඉහළ තැනක. ඇයි මේ නිකන් මිනිස්සු ඉන්න තැන වඳින්නේ කියලා අහනවා. සක්‍ර දෙවියෝ කියනවා හරි අපි දෙවියෝ තමයි. දිව්‍ය ලෝකේ තමයි ඉන්නේ. හැබැයි මම හිටියෙත් මනුෂ්‍ය ලෝකේ. මම දෙවි කෙනෙක් උනේ මිනිස්සෙක් විදිහට ඉඳලා පින් කරපු හින්දා. අදත් මං වගේ පින් කරන මිනිස්සු ලෝකේ ඉන්නවා. සීල් රකින්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. මම වඳින්නේ අන්නේ මිනිස්සුන්ට. මොකද ඒ මිනිස්සු හරි පාරේ යන්නේ. එයාලත් මේ දිව්‍ය ලෝකෙට කවදා හරි දවසක එනවා. කවුද මේ කියන්නේ? දිව්‍ය ලෝකේ නායකයා සක්‍ර දෙවියෝ. බලන්න සක්‍ර දෙවියෝ කියන්නේ දිව්‍ය ලෝකේ නායකයා. අපි වැඳුම් ඉල්ලන්නේ. හැබැයි අපිට එහිනම් වඳිනවා. මොකටද වඳින්නේ? භාවනා කරනවා, සීල් රකින්නවා, බණ අහනවා, අනුකම්පා කළ සත්තුන්ට දව උපකාර කරනවා. මේ දේවල් වලට පින් කරන හින්දා පින් කරනවා, ආය දෙවියන්ට පින් දෙනවා. ඒකින් එයාලා යැපෙනවා. එයාලා ජීවත් වෙන්නේ අපි දෙන පිනේ. ඒකනේ මොන පින කරත් අපි අන්තිමට දෙවියන්ට දෙන්නේ. ඒ පිනෙන් තමයි එයාලා ජීවත් වෙන්නේ දිව්‍ය ලෝකේ. ඒ දෙනවට එයාලා අපිට වඳිනවා. ඉතින් වඳිනවා කියන එකේ තේරුම හිතන්න කරදරයක් වුණාම අපිව ආරක්ෂා කරන්න එන්නේ නැති වෙයිද? එන්න කියලා කී ඉන්න ඕනද? පහන් තියලා අනුන්කුරු තියලා නෑ එනවා. දෙවියෝ එනවා. අපි හිතනවා එන්නේ නැහැ කියලා. අපි ළඟට එන්න බෑ. ඇයි එන්න බැරි? අපි අර දේවාල ගාන ගිහිල්ලා මම අර කිව්වේ අමනුෂ්‍යව ලං කරගෙන ඉන්නකොට එයාලා ඉන්න තැනට අරයලා ඉන්නේ නැහැ. පෙරේතිව නම් අමනුෂ්‍ය වෙන තැන් වලට දෙවියෝ එන්නේ නැහැ. අපි බලෙන් එයාලව ලං කරගත්තට පස්සේ ආයේ දෙවියෝ එන්නේ නැහැ. එන්න බෑ. ඒ හින්දා අපිට බඳුන් කුරුතියදී එන්න කියන්න වෙනවා. ඒකනේ බණ කියන්න කලින් දුම් අල්ලන්නේ. ඇයි දුම් අල්ලන්නේ? සුවඳ කුඩු දාලා දුම් අල්ලන්නේ ඇයි? අර ඉන්න ඔක්කොම ටික එලවන්න. පිරිත් කියන්න කලින් දුම් අල්ලන්නේ අර ඔක්කොම ටික එලවන්න. සුවඳ තියෙන තැන් වල එයාලා ඉන්නේ නැහැ. එයාලා කැමති නැහැ සුවඳට. පිරිසුදු තැන් වලට එයාලා කැමති නැහැ. එහෙනම් එයාලා යනවා. දුම් ගහනකොට යනවා. පිරිසුදු වෙලා සුවඳවත් වෙනකොට අපි කියනවා සමන්තා චක්කවාලේසු මම මුලින්ම ගාතාවක් කිව්වේ. අන්න අපි කතා කරන එන්න කියලා. දැන් පිරිසිදුයි දැන් එන්න කියලා කතා කරනවා. දෙවියන්ට. අන්න එතකොට ඇවිල්ලා බණ අහන්න එනවා. ඒ වෙනුවෙන් තමයි එළිය පහන් පළක් හදන්නේ. දෙවියන්ට. එයාලා ඇතුළට එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? මිනිස්සු ඉන්නවා. මිනිස්සු ඉන්නවා. මිනිස්සුන්ගේ එක එකනාගේ හිත වෙනස්. නරක සිත් තියෙන මිනිස්සු ඉන්නවා. කියන්නේ නරක සිත් තියෙනවා කියන්නේ ඇතුළ කුණු වෙනවා කියන එකනේ. නරක අදහස් හිත ඇතුළේ තියෙනවා නම් ඇතුළ කුණු වෙනවා. ඒ කුණු තියෙන තැන් වලට යාලා ඉන්නේ නැහැ. එළියට වෙලා ඉන්නවා. එළියට වෙලා අහගෙන ඉන්නවා. ඒකට තමයි පහන් පැල කියන්නේ. එළියේ. ඒ හැම එකම අර්ථයක් තියෙනවා. මම කියන්නේ කී එකයි. අර්ථයක් තියෙනවා. ඒතර දෙවියෝ එනවා. යාලා බණ අහනවා. අවසාන දෙවියන්ට පින් දෙනවා. පින් අරගෙන යාලා යනවා. ගිහිල්ලා නිකන් ඉන්නේ නැහැ. පින් දුන්න අය දිහා බලාගෙන තමයි ඉන්නේ ඊට පස්සේ. ආරක්ෂාව දෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා කරණීය මෙත්ත සූත්‍රය තුල ඒ වගේම මෙත්තානිසංස සූත්‍ර පිරිත් පොතේ තියෙන පෙරලා බලන්න මෙත්තානිසංස සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ওই සූත්‍රයේ තියෙනවා යහපත්ව ජීවත් වෙන මිනිස්සුන්ට දේවතා රක්ඛන්ති නාස්ස අග්ගිවා විසංවා සත්තං වා කමති තුවටං චිත්තං සමාධියති සුඛං සුපති සුඛං පටිබුජ්ජති නපාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති. මේ මිනිසුන්ට ලැබෙන දේවල් හරියට ජීවත් වෙනවා නම්
හොඳට ජීවත් වෙනවා නම් කාටවත් කරදරයක් පීඩාවක් නැතුව, හොරමරකම් නැතුව, මත්ද්‍රව්‍ය නැතුව හොඳට ජීවත් වෙනවා නම් මොකද වෙන්නේ? සුඛං සුපති. හොඳට නිදා ගන්න පුළුවන්. තමන් නිින්ද යනදී ප්‍රශ්න තියෙනවනේ. හොඳට නිදා ගන්න පුළුවන්. සුඛං පටිබුජ්ජති. කිසි ප්‍රශ්නයක් නැතුව දීපාන්දර නැගිටින්න පුළුවන්. නැත්නම් සමහර නැගිටිනකොටම මොකක් හරි කරදරයක්. නැගිටින්නම කරදරයක් වෙන ආරංචියක් එක්ක සමහර අය. එහෙම ඉන්නවා. එහෙම ප්‍රශ්නේ නැහැ. හරියට ජීවත් වෙනවනේ. නපාපකං සුපිනම් පසුති රෑපානේ බයලා කෑ ගහන්න ඕනි නෑ. හීනෙන් බය වෙන්නේ නෑ. නපාපකං සුපිනම් පස්සති. මනුස්සානම් පියෝ හෝති. ඒ යහපත් වෙන මිනිස්සු දකිනකොට අනිත් මිනිස්සුන්ට ප්‍රියතාවයක් උපදින්නේ. එයාත් එක්ක කතා කරන්න හිතෙනවා. සුහදකම් ඇති වෙනවා බලෙන්. අපි ගිහලා කතා කරන්න ඕන නෑ. ඕන හතුරෙක් මිතුරු වෙනවා. හොඳට ඉන්නවා නම්. මනුස්සානම් පියෝ හෝති. අමනුස්සානම් පියෝ හෝති. අමනුෂ්‍යයන්ට එයා ප්‍රිය කරනවා. ඒකනේ පස්සෙන් එන්නේ. අමනුෂ්‍යයන්ට ප්‍රිය කරනවා යාව. දේවතා රක්ඛන්ති. දෙවියෝ රකින්නවා. ඉල්ලන්න ඕනේ රකින්නවා. නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති. එයාට ආයුධ වලින් ගින්නෙන් වැස්සෙන් අවුවෙන් පීඩා වෙන්න සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේ ආරක්ෂා කරනවා. තුවටං චිත්තං සමාධියති. හිත සතුටෙන් තියෙන හින්දා සතුට භුක්ති විඳින්න ලැබෙනවා. ඉතින් එහාට භාවනා පැත්තට යනවා. සමාධි සුවය ලැබෙනවා. ධානයගත වෙන්න පුළුවන්. හොඳට ජීවත් වෙනවා නම් සෝවාන් ආදී මාර්ගඵල වලට යන්නත් පුළුවන්. මරුණොත් දිව්‍ය ලෝක යන්නත් පුළුවන්. කාටද? හොඳින් ජීවත් වෙන මිනිස්සයාට. මේ ලෝකේ ඉන්නවා මිනිස්සු විදිහට ඉපදිලා තිරිසන්නු විදිහට මැරෙන කොට්ටාසයක්. ඒ වගේම මිනිස්සු විදිහට ඉපදිලා මිනිස්සු විදිහට මැරෙන කොට්ටාසයක්. මිනිස්සු විදිහට ඉපදිලා දෙවියෝ වගේ මැරෙන කොට්ටාසයක්. මේ කොටස් තුනම මේ ලෝකේ ඉන්නවා. ඒකනේ මොහිදින් බෙක් මහත්තයා කියන්නේ සින්දු කියනකොට මිනිසාමය ලොව දෙවියන් වෙන්නේ මිනිසාමය ලොව තිරිසන් වෙන්නේ කියලා. තිරිසන් සතා උපතින්ම තිරිසන්. ආයා මිනිසෙක් වෙන්නේ හැබැයි මිනිස්යාට පුළුවන් එක තීරණය කරන්න. උපදිලා මිනිසෙක් විදිහට මැරෙන්නේ තිරිසනෙක් විදිහටද මැරෙන්නේ මිනිසෙක් විදිහටද මැරෙන්නේ දෙවියෙක් විදිහටද මේක තීරණය කරන්න පුළුවන් මිනිස්යාට විතරයි. සතා ඉපදින්නේ තිරිසනෙක් විදිහට මැරෙන්නේ තිරිසනෙක් විදිහට. මිනිස්යා මේක වෙනස් කරනවා. මිනිස්යාට පුළුවන් මිනිසෙක් විදිහට ඉපදිලා තිරිසනෙක් විදිහට මැරෙන්න. ඒ වගේ ගොඩාක් ඉන්න සමාජයේ. ලෝකෙටම එපා වෙලා මැරෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේ මිනිස්යාට පුළුවන් මිනිසෙක් විදිහට ජීවත් වෙලා තමන්ගේ වැඩ කරගෙන උදව් උපදව් කරලා ඉඳලා මැරිලා යන්න. මිනිසෙක් විදිහට මැරෙනවා. මිනිස්යාට පුළුවන් දෙවියෙක් විදිහට මැරෙන්න. ලෝකයටම සේවාවක් කරලා මැරෙන්න පුළුවන්. ඒ නම සදාකාලික ලෝකේ තියෙනවා. දෙවියෙක් විදිහට මැරෙන්න පුළුවන්. ඔය අපි වඳින පුදන දෙවිවරු ඔක්කොම මිනිස්සු. අපි වඳිනවනේ පත්තින දෙවියෝ කියලා. කන්නලී කියන කාන්තාවට නේ වඳින්නේ නේද? දන්නේ නැද්ද? එයාගේ නම කන්නලී. මිනිස්සෙක් කරපු වැඩහින්ද අද වඳිනවා පත්තිනි දෙවියෝ කියලා. මිනිස්සෙක් හැබැයි අද දෙවි කෙනෙක්. ඇයි ඒ? මිනිස්සෙක් විදිහට ඉඳලා දෙවියෙක් විදිහට මැරිච්ච ඉඳලා. කතරගම දෙවියෝ කියලා වඳිනවා. මිනිස්සෙක්. ලෝකයට එපා කරපු මිනිස්සෙක්ව මරපු හින්දා එයාට වඳිනවා දෙවියෝ කියලා. මිනිස්සු මරපු කෙනෙක්ව මරලා දාපු හින්දා. අපි කිව්වොත් ත්‍රස්තවාදියෙක්ව මැරුවා වගේ වැඩක්. අන්න ඒ වගේ කෙනෙක් මරපු හින්දා එයාට වඳිනවා දෙවියෝ. ස්කන්ධ කුමාර දෙවියෝ. කතරගම් දෙවියෝ කියන්නේ යන්නේ එයාට වඳිනවා. මහසෙන් දෙවියෝ. ඇයි? වැව් අනම්මනම් හදලා කුඹුරු හදලා මිනිස්සුන්ට සේවයක් කරපු හින්දා මහසෙන් දෙවියෝ. ඔය වගේ අපේ ඉන්න දෙවිවරු ඔක්කොම එහෙමයි. හෝනියන් දෙවියෝ කියනවා. අලුත් නුවර දෙවියෝ කියනවා. මේ ඔක්කොම දෙවිවරු මොකක් හරි සේවයක් කරපු මිනිස්සු. අද රටක් ලෝකයක් එයාලට වඳිනවා. බුදුහාමුදුරුවෝ මිනිස්සෙක්. අවුරුදු 2600කට ආසන්න වෙනවා අදට. අදත් වඳිනවා. අදත් හනුන් කූරක් කොහේ හරි පත්තු වෙනවා. අදත් පහනක් කොහේ හරි පත්තු වෙනවා. මේ මොහොතේ කොහේ හරි තැනක බුද්ධ පූජාවක් පූජා වෙනවා. ලංකාවේ නෙවෙයි රෑ හින්දා වෙන රටක හරි පූජා වෙනවා මේ වෙලාවේ. ඇයි මේ?
මිනිස්සු. මැරුණේ මිනිස්සු විදිහට නෙවෙයි දෙවියෝ විදිහට. අදටත් වන්දනාමාන ලබනවා. අපිටත් පුළුවන් ඔක තීරණය කරන්න. අපි ඉපදුනේ මිනිස්සු විදිහට. හැබැයි අපි මැරෙන්නේ කොහොමද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. අපිට පුළුවන් තීරණය කරන්න. කාටද පුළුවන් අපිට කිව්වට Tamanටයි පුළුවන්. වෙන කෙනෙක්ට බෑ. Tamanට පුළුවන් තීරණය කරන්න. අන්නේ තීරණය අපි ගන්න ඕන. ඔය තීරණය ගන්න තමයි බණ කියන්නේ, බණ අහන්නේ. දැන් හිතන්න අපේ බෞද්ධකම කොයි වගේ එකක්ද කියලා. මුලින් ඉඳන් මම කියන් ආවේ ඔන්න ඕක ගැනනේ. බෞද්ධකම. අපේ බෞද්ධකම කොයි වගේ එකක්ද? මම යන පාර හරිද වැරදි නම් දැන් සකස් වෙන්න වෙනවා. දැන් සකස් වෙන්න වෙනවා. ඕකට තමයි බණ අහන්නේ. බුදුහාමුදුරුවෝ මතක් කරනවා දස්සන කාමෝ සීලවතං. සිල්වතුන් දකින්න පුරුදු වෙන්න. ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ගුණාංගමය කියන්නේ සිල්වතුන් දකින්න හරිම කැමති. ශ්‍රද්ධාව තියෙන කෙනා. දස්සන කාමෝ සීලවතං. ඒකෙන් කියවෙන්නේ හාමුදුරුවෝමයි කියලා. සිල් රකින්න ඕන කෙනෙක්. දකින්න කැමති. දස්සන කාමෝ සීලවතං. සද්ධම්මං සෝතුමිච්ඡති. බණ අහන්න හරි කැමති. කවුද? ශ්‍රද්ධාව තියෙන කෙනා. උපාසකය. මම කලින් කියන උපාසක කියන ලක්ෂණ කියලා. උපාසක කියන එක ලක්ෂණ මේ. සිල්වතුන් දකින්න හරිම කැමති. එයාලා දැකලා කතා බහ කරලා තමනුත් සිල් රකින්නවා. ඊට පස්සේ සද්ධම්මං සෝතුමිච්ඡති. බණ අහනවා. ඒ තුලින් ජීවිතේට දෙයක් ගන්නවා. මම අර කලින්ම කිව්වේ අහනවා කියන්නේ නිකන් අහගෙන ඉන්න එක නෙවෙයි කියලා. අහන්න ඕන, මතක තියා ගන්න ඕන, ඒකෙන් ජීවිතේට දෙයක් ගන්න ඕනේ. එයා තමයි බණ අහන කෙනා. සද්ධම්මං සෝතුමිච්ඡති. ඒ විදිහට බණ අහනවා. උපාසකයා. සද්ධම්මං සෝතුමිච්ඡති. විනේය මච්ඡේරමලං. මසුරුකම නැති කරලා දානවා. මොකද්ද මසුරුකම කියන්නේ? මසුරුකම කියන්නේ වියදම් කරන්න තියෙන අකමැත්ත. ලෝභකම නෙවෙයි, ලෝභකම වෙන එකක්. මසුරුකම කියන්නේ වියදම් කරන්න තියෙන අකමැත්තට. කියන්නේ සල්ලි නැතුව වියදම් කරනවා කියන එක නෙවෙයි. තමන් ළඟ තියෙන දෙයක් වියදම් කරන්න අකමැති කියන එක. ඒකටයි මසුරුකම කියන්නේ. ලෝභකම කියන්නේ අනුන්ගේ දෙයක් තමන්ගේ කරගන්න තියෙන ආශාවට. මේක එහෙම නෙවෙයි. තමන් ළඟ තියෙන දෙයක් වියදම් කරන්න කැමති නෑ. ඒකටයි මසුරුකම කියන්නේ. ඒකට විනේය මච්ඡේරමලං. මසුරුකම නැති කරලා දානවලු. ආයෙ වගේ හිතේ ඉන්නේ නෑ. දුන්නට පස්සේ ආයෙ කියව ඉන්නේ නෑ. දුන්නට පස්සේ ආයෙ හිතා ඉන්නේ පසුතැවෙන්නේ නෑ. කවුද? උපාසකයා. ශ්‍රද්ධාවන්තයා. සවේ සද්දෝති උච්චති. ඔය ගුණාංග තුන තියෙන කෙනාට කියනවලු ශ්‍රද්ධාවන්තයා කියලා. ශ්‍රද්ධාව තියෙනවා නම් එයාට අපි කියනවා උපාසකයා කියලා. උපාසිකාව කියලා. එතකොට අපි උපාසිකාවක් වෙනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ. මේ කිසිම දෙයක් නැතම් මාතා අම්මට තීරණය කරන්න බෑ. පිතා කෛරා තාත්තට තීරණය කරන්න බෑ. අඤ්ඤේ වාපිච ඥාතකා වෙන ඥාතියෙකුට තීරණය කරන්න බෑ. එහෙනම් කාටද පුළුවන්? තමන්ට. තමන්ට විතරයි පුළුවන් මේක තීරණය කරන්න. මේ දේවල් හදාගන්නවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් තමන්ට විතරයි. අත්තානමේව පටමං මුලින්ම තමන් හැදෙන්නලු. පතිරූපේ නිවේසේ හරියට ජීවත් වෙන්නලු. මුලින්ම තමන් හැදෙන්න තමන් හරියට ජීවත් වෙන්න. අතඤ්ඤ මනුසාසෙය ඊට පස්සේ අනිත් අයට කියලා දෙන්න. හරියට ජීවත් වෙන විදිහ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? පිරිහෙනවා. පිරිහෙනවා කියන්නේ තමනුත් විනාශ වෙනවා. තමන් කියන දේ අහලා අනිත් අයත් විනාශ වෙනවා. දෙගොල්ලොම ඉවරයි. ඒ හින්දා මුලින්ම තමන් හැදෙන්න බණ ඇහුවා තේරුම් ගන්න උත්සාහ කරන්න හිතලා වටහා ගන්න වටහාගෙන ජීවිතය හදා ගන්න. ඔන්න ඕකට තමයි ධර්ම දේශනාවක් කරන්නේ, ධර්ම දේශනාවක් අහන්නේ. ඒ නැතුව අපේ ජීවිතය හදා ගන්න නැතුව අපිට පින් සිද්ධ වෙන්නේ නැහැ. අහගෙන හිටියට පින් සිද්ධ වෙන්නේ නැහැ.
අහලා අපි හැදුනොත් තමයි පින් සිද්ධ වෙන්නේ. ඒකයි මම මුලදීම කිව්වේ. අද බණ අහලා මම අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මගේ ජීවිතේ හදා ගන්නවා කියන අරමුණෙන් බණ අහන්න පටන් ගන්න කියලා. ඒ අරමුණෙන් බණ අහලා ජීවිතේ හදා ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගත්තොත් ඒ තුල තමයි පින් සිද්ධ වෙන්න පටන් ගන්නෙ. ඔබ දැන් පැයකුත් විනාඩි 15කට ආසන්න කාලයක් පුරාවට ධර්ම දේශනාවක් ඇහුවා. මම හිතනවා යම් කරුණු කිහිපයක් ජීවිතයට ගන්න ඇති කියලා. මොකද අහන ඔක්කොටම හැම දෙයක්ම ඉගෙන ගන්න බෑ. ඒක මමත් දන්නවා. අහන අයගෙන් කලාතුරකින් කෙනෙක් තම දෙයක් ජීවිතයට ගන්නෙ. කමක් නෑ. එක්කෙනෙක් හරි ගන්නවා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. එක්කෙනෙක් හැදෙන්න. බුදුහාමුදුරුවෝ ලක්ෂ ගානකට බණ කිව්වත් මිනිස්සු හිතනවා අපිට තමයි බණ කියන්නේ කියලා. නෑ. බුදුහාමුදුරුවෝ බණ කියන්නේ ඒ ලක්ෂ ගානෙම්ම එක්කෝ එක්කෙනෙකුට එක්කෝ දෙන්නෙකුට. ලක්ෂයක් හිටියත් එහෙමයි. මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ හැම කෙනාටම මේක හරියන්නේ නෑ. එක්කෙනෙකුට දෙන්නෙකුට විතර හරියන්නේ. බණ ඇහුවා පුළුවන් නම් ජීවිතේට දෙයක් ගන්න අරගෙන ඔබේ ජීවිතේ හදාගන්න ඒකයි වටින්නේ. අන්නේ අනුශාසනාව අවසාන වශයෙන් මම කරලා ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. නැත්තම් ගියාට පස්සේ දොස් කියනවා කියන උපාසකම්ම නම් කියන්නේ. අනිත් අය හිතනවානේ පැයකටත් වැඩි කියනවා කියන ඉඳගෙන ඉඳලා එපා වෙලා කියලා. ඒ හින්දා ඊට වඩා බණ කියන්න යන්නේ නැහැ. අද විශේෂ අරමුණක් විදිහට තියාගන්නවා 70 වෙනි උපන්දිනය සමරන ඒ දයාමණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න. ඒ දයාමණිකේ මෑණියන් නිතරම පන්සලත් එක්ක සම්බන්ධ වෙලා ආගමානුකූල කටයුතු සිද්ධ කරන ඒ වගේම විහාරස්ථානයේ කුදුමහත් සියලුම කටයුතු වලට සම්බන්ධ වෙන දායකත්වයේ දරන අපිත් එක්ක අපේම මෑණි කෙනෙක් වගේ නිතරම සුවදත්වයෙන් කටයුතු කරන සැප දුක් හොයා බලන මෑණියන් කෙනෙක් තමයි දයාමණිකේ උපාසිකා මාතාව කියලා කියන්නේ. මේ උපාසකම්මගේ 70 වෙනි උපන්දිනය වෙනුවෙන් තමයි අද ධර්ම දේශනාව මේ ආකාරයෙන් සූදානම් කරගත්තේ. අපි හැම කෙනෙක්ම කල්පනා කරගමු. අද ධර්ම දේශනාවන් දේශනා කරවගෙන සිද්ධ කරගත්ත මේ කුසල් දහම්මී ආශිර්වාද ශක්තියින් උතුම් ත්‍රිවිධ රත්නේ ගුණානුභාව බලය සත්‍යානුභාව බලය හේතුකාරක වෙලා දෙවියන්ගේ දේව රැකවරණය ලැබිලා ඒ 70 වෙනි උපන්දිනය සමරන දයාමණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය උදා කරගන්නට කායික මානසික සුභසිද්ධිය උදා කරගන්නට ආයුරාෝග්‍ය ආදී සම්පත් ළඟා කරගන්නට මේ සියලු ශක්තියින් ආශිර්වාදයක් වේවා හේතු ශක්තියක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම ඔබේ බලාපොරොත්තුව වන දැනට අවුරුද්දකට පමණ පෙර මිය ගිය ඩිංගිරි මණිකේ උපාසිකා මාතාවට ඒ වගේම වසර 13කට පෙර මිය ගිය කිරිබණ්ඩා උපාසක මහත්මාණන්ට වසර 11කට පමණ පෙර මිය ගිය WM වීරකෝන් උපාසක මහත්මාණන්ට වසර 4කට පෙර මිය ගිය ඊතරුෂි දිනායා දියණියට වසර 4කට පමණ පෙර මිය ගිය WM රත්නායක උපාසක මහත්මාණන්ට ඇතුළු ඔබේ වර්ග પરම්පරානුගතව යම් තාක් ඥාතීන් මිය පරලොව ගිහින් පින් බලාපොරොත්තු වෙත්නම් මේ පින් බලාපොරොත්තු වෙන ගුරුවරු දෙමව්පියෝ සහෝදර සහෝදරියන් ආදී සියලු මියගිය ඥාතීන් තමන් කළා වූ පිනක්සේ මේ පින් අනුමෝදන් වෙත්වා දුකින් අත මිදෙත්වා සපෙන් සපේටපත් වෙත්වා උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස හේතු ශක්තියක්ම ලබත්වාය කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ ලෝකයේ සම්බුද්ධ ශාසනය රකින ඔබ හැම දෙනාගේම ජීවිත ආදී ආරක්ෂාවේ නියුතු සියලු පින් කැමති අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවියෝ මේ පින් ලබත්වා දෙවියන්ගේ දිව්‍ය ආත්ම භාව තපවත් භාවයටපත් කරගනිත්වා දෙවියෝද උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස හේතු ශක්තියින්ම ලබත්වා කියලා සාදු දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම 70 වෙනි උපන්දිනය සමරන දයාමණිකේ මෑණියන්ට ඒ වගේම මේ හා සම්බන්ධ වන මේ පවුලේම සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා කායික මානසික සුවය උදා වේවා උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් තබන්නා වූ පියවරක් පාසා සිතන්නා වූ තිතවිල්ලක් පාසා නිදුක් නිරෝගී සුවය ජයග්‍රහණය උදා කරගන්නට ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ආඩ්‍යව සංවර්ධනය ලබා කරගන්නට සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගන්නට මේ සියලුම ආශිර්වාදයන් ආශිර්වාදයක් වේවා
බෞද්ධයන් වශයෙන් උතුම් නිර්වාණ අවබෝධයටම හේතු ශක්තියෙන් මුදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. අහමෙන්ද ගමු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.